අයිබෝවන් අද සුවිශේෂී දවසක් ලෝකෙටම වැදගත් දවසක් ලෝකෙම එක් මාතෘකාවක් පිළිබඳව කතා කරන දවසක් ආයේ ගැන අපි හංගලා කතා කරන්න දෙයක් නැහැ අද ලෝක ජල දිනය මම හිතන්නේ අපි අද ලෝක ජල දිනය සමරන්නේ එහෙම නැත්නම් මේ ලෝක ජල දිනය ගැන කතා කරන්නේ තවත් සුවිශේෂී කාරණා ගණනාවක් මත පදනම් වෙච්ච අවස්ථාවක මේ වෙද්දී ප්‍රධාන ධාරාවේ සියලුම මාධ්‍ය ආයතන මේ පරිසරය පිළිබඳව ටිකක් වැඩියෙන් අවධානය යොමු කරලා තියෙනවා. ඒ ගැන වැඩියෙන් කතා කරනවා. ගහකොළ සතා සීපාවා ජල සම්පත ආරක්ෂා කර ගැනීම කතා කරනවා. ඊටත් වඩා වැදගත්ම දේ මං හිතන්නේ අපේ රටේ සාමාන්‍ය ජනතාව, පොදු ජනතාව මේ පරිසරය පිළිබඳව වඩා වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. පරිසරය ආරක්ෂා කරගන්න පෙරට ඇවිල්ලා ඉන්නවා. ඒක අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා සමාජ මාධ්‍ය හරහා Facebook ඇතුළු සමාජ මාධ්‍යවල පළවෙන පෝස්ට් වලින් කියවෙනවා අපි කොහොමද පරිසරය ආරක්ෂා කරගන්නේ? අපි කොහොමද අපේ වන සතුන් ආරක්ෂා කරගන්නේ? ජල සම්පත ආරක්ෂා කරගන්නේ කියලා. ඒවා විනාශ වෙන තැන් ගැන වෙනදට වඩා පැමිණිලි ලැබෙනවා වෙනදට වැඩිය කතා කරනවා. ඒ නිසා මම හිතන්නේ මෙවර ලෝක ජල දිනය ගැන අපි කතා කරන්නේ තරමක් වෙනස් වූ තත්වයක් එක්ක. මේ කරුණු කාරණාත් ගලපගෙන ලෝක ජල දිනය ජලයේ ඇති වැදගත්කම ජල සම්පත ජලය සම්පත අද අපි භාවිත කරන්නේ කොහොමද අපි මේක සුරක්ෂිත කරගන්නේ කොහොමද මේකට තියෙන බාධා මොනවද මෙන්න මේ ආදී වූ කරුණු රසක් ගැන අපි කතා කරන්න වැඩසටහන සූදානම් කළා මේ වැඩසටහන අපි ඒ සඳහා ආරාධනා කළා ඉංජිනේරු ආචාර්ය කිත්සිරි වැලිගපොළ මහතාට ඔහු වාරි මාර්ග සංවර්ධන හා ජල සම්පත් සැලසුම් අතිරේක ලේකම් වාරි මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශي අයිබෝවන් ඔබට අයිබෝවන් ඒ වගේම ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහතා ඉන්නවා වාරි මාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ වාරි මාර්ග දෙපාර්තමේන්තුව නියෝජනය කරනවා අයිබෝවන් ඔබට අයිබෝවන් අපි අද ලෝක ජල දිනේ මේ වැඩසටහනේ මම හිතන්නේ මා ලබාගත් පූර්විකාව නිවැරදිද ඔබ දෙපළටම විවෘතයි ඇත්ත වශයෙන්ම හොඳම පූර්විකාවකින් තමයි ඔබතුමා ආරම්භ කරේ අද ලෝක ජල දිනය. මේ ජල දිනය මුලින්ම ප්‍රකාශයට පත්වන්නේ 1993 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභාව ගත්තා වූ තීරණයක් අනුව. ඉන් අනතුරුව සෑම වසරකම මාර්තු 22 දින ලෝක ජල දිනය ලෙස ප්‍රකාශ කළා විවිධ මාතෘකා ඔස්සේ මේ වසර දැන් 27ක් පමණ ඇවිල්ලා තියෙනවා. ඒ මාතෘකා ලෝකයේ විවිධ සංවේදී කාරණා සම්බන්ධයෙන් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණ ගන්නෙ. මෙවර තීරණය අරන් තියෙන්නේ වැලිවින් වෝටර් නැත්නම් ජලයට තිබෙන වටිනාකම කුමක්ද යන්න සාකච්ඡා කරන්න. ඒකෙදි ඇත්තටම ලෝකේ රටවල් වලට එක්සත් ජාතීන්ගේ සංවිධානය යම් පණිවිඩයක් දෙනවා. ඔබතුමා කිව්වා වගේ ජලයට සහ පරිසරයට මේවට විශාල වටිනාකමක් තියෙනවා. විශාල වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම් පිළිබඳව අවධානයක් යොමු කරන්න කියලා. මේ වෙනකොට ඇතම් රටවල් ජලය සහ පරිසරය කියන එකට වටිනාකමක් නොසලකා කටයුතු කිරීම නිසා ඇතම් රටවල් මේ යම් අනතුරකට පත් වෙලා තියෙනවා. ඇතම් රටවල් ඔක්සිජන් බෑග් එක සාක්කුවේ දාගෙන යන තත්යකට පත් වෙලා තියෙනවා. අපි තවම එහෙම නැහැ. අපි බොහොම පරිසරය සහ ජලය පැත්තේ ඉතාම පොහොසත් රටක් හැටියට අපිට මේ කාරණයට බොහොම හොඳට මැදිහත් වෙන්න පුළුවන්. කිත්සිරි මහත්තයා මේ ඇත්තටම දවසක් ඕනිද මේ වැඩේට මේ විදිහට වෙන් කළා? ඔව් ඇත්ත වශයෙන්ම ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඇයි අපි මේ ස්වභාවික සම්පතක් වශයෙන් අපිට තියෙන මේ ජලය ස්වභාවික සම්පත් වලින් අග්‍රාම සම්පතක් වන ජලයට වැදගත්කමක් දීලා වටිනාකමක් දීලා මේ විදිහේ එක දවසක් මේ එක්සත් ජාතීන් විසින් මේක 1993 වර්ෂයේදී මේ වෙනකොට සටහන් කරලා තියෙනවා. අපි වර්ෂයක් පුරාම මේ විදිහට අපි ඒවා මේ සමරමින් යනවා. ඒ යන්නේ ඇයි කියන එක කල්පනා කරොත් වර්තමානයේ අපිට මුහුණ පාන්න වෙලා තියෙන බොහෝ ප්‍රශ්න ඒ කියන්නේ ස්වභාවික සම්පත් වලින් අපිට මේ මිනිසාට තියෙන බලපෑම ගැන හොයාගෙන යනකොට ජලය තරම් තර්ජනයකට ලක් වෙච්ච තවත් සම්පතක් නෑ කියලා අපිට කියන්න පුළුවන්. ඒක මුළු ලෝකෙම ගත්තොත් සමහර ලංකාවේ යම් තරම් දුරකට ඒක නැතත් සමහර රටවල් ඊටාම දැඩි තර්ජනයකට මුහුණ පාලා තියෙනවා මේ වෙන විට. ඒක අනාගතයේදී මේ තර්ජනය තව තවත් වැඩි වෙනවා කියන එක තමයි අපි දැනට අපිට තියෙන කරුණ වලින් පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ
එක දිනයක් වෙන් කරලා අඩුපතරමේ මේ පිළිබඳ අවබෝධය ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා කියන එක තමයි මටත් මගේත් හැඟීම. මේ ජලයේ වටිනාකම් ගැන කතා කරන්නේ මේ වසර නම් කරලා තියෙන ඇත්තටම මේ මූල්‍ය වටිනාකමද නැත්නම් ජලයේ තියෙන සියලු වටිනාකම්ද? කොහොමද අබේසිරි වර්තමාන? ඔව් ඇත්තටම ජලයේ වටිනාකම කිව්වම මේක රුපියල් 7 වලට සීමා කරන්න පුළුවන් වටිනාකමක් නෙමෙයි තියෙන්නේ. ඒකට තියෙනවා ඇත්තටම විශාල සමාජ ආර්ථික වටිනාකමක්. ඒ වගේම සංස්කෘතිකමය වටිනාකමක් තියෙනවා. අපිට ජලය සම්බන්ධයෙන් අපේ සම්පූර්ණ සංස්කෘතියම තීරණය වෙලා තියෙනවා. ඊට පස්සේ පාරිසරික වටිනාකම ගහකොළ සතා සිව්පාගේ සිට සෑම දෙයක්ම රැකිලා තියෙන්නේ ජලය තිබෙන ආකාරය මත. ජලය කොහොමද මේ පරිසර සමතුලිතතාවය රකින්නේ කියලා. අපි හුස්ම ගන්න වායුව වගේම කාරණයක් තමයි ජලය. ඒ නිසා ජලය කියන එකට වටිනාකම අර යම් කාරණා තියෙන වටිනාකම මුදලින් සහ ආර්ථික වශයෙන් තීරණය කරන්න අමාරු දේවල්. ඒ වගේ දෙයක් තමයි මේකට තියෙන්නේ. අපි සියලු දේවල් තියෙන්නේ මේ වටිනාකම අපි තීරණය කරන ආකාරය අනුව. අපි මේක රුපියල් 7 වලට තීරණය කරන්න ගියොත් ඒ වටිනාකම ගිලිහි ගිහිල්ලා මේ ජලය සහ පරිසරය කියන කාරණා රැක ගන්න අමාරු වෙනවා. ඒ නිසා තමයි අපි ජලයේ වටිනාකම විතාම බොහොම ගැඹුරින් අධ්‍යයනය කරලා කරන්න ඕන වැඩක්. අපි වාරි ශිෂ්ටාචාරයකින් බිහිවුණු රටක් හැටියට ජලයේ වටිනාකම අපේ මුතුන් මිත්තන්ගේ සිටම රජ දවසේ සිටම ජලයේ වටිනාකම මැනවින්ම අවබෝධ කරගත්තු ජාතියක්. එහෙම අපිට වටිනාකම දන්නා ජාතියක් ලෝකයේ අනිකුත් රටවල් වලට සාපේක්ෂව. ඒ නිසා අපිට තියෙන මේ වටිනාකම තහවුරු කර ගැනීම ඉදිරියට පවත්වාගෙන යාම තමයි වටින්නේ. වටිනාකම කියවම් පුළුල් විෂයක්. අපි වැඩසටහන පුරාවටම බලාපොරොත්තු වෙන්නේ ජලයට අපි දීලා තියෙන වටිනාකම කුමක්ද? අපි වටිනාකම තවදුරටත් පවත්වාගෙන යන්න ඕනද? ඒ වටිනාකම ගිලිහි ගියොත් අපිට ඇතිවිය හැකි ඵල විපාක මොනවද කියලා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වගා බිම් වෙත නිසි කලට ප්‍රමාණවත් ජල සැපයුමත් එය පාලනය තුළින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා දායක වීමත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තවත් ප්‍රධාන කාර්යභාරයක්. පුරන් කුඹුරු නැවත වගා කිරීම සඳහාත් කෘෂි නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවීම සඳහාත් කෘෂි කර්මාන්තයට අත්‍යවශ්‍ය වන වාරි පද්ධතීන් නිසි පරිදි නඩත්තු කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා සිදුවනවා. ඒ පළාත්වල ඇති ගංගා ද්‍රෝණ යෝජනා ක්‍රමය කළමනාකරණය කිරීම තුළින් තිරසාර වාරිමාර්ග පහසුකම් ඇති කිරීමත් ගංවතුර ඇතිවීම වළක්වා ගැනීමත් ලවන ජලය ගොඩබිම් ජල මූලාශ්‍ර කරා පැමිණීම වළක්වා ගැනීමත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සුවිශේෂී කාර්යභාරයන් අතර වර්තමානය වන විට ප්‍රමුඛත්වයේ බවට පත්ව තිබෙනවා. එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ජල ප්‍රභව වන වැව් ඇලමාර්ග ආදී ප්‍රතිසංස්කරණයත් සුළු වාරිමාර්ග පද්ධති ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීමත් ප්‍රධාන ජල ප්‍රභව වන වැව් ඇලමාර්ගාදිය ප්‍රතිසංස්කරණයත් සුළු වාරිමාර්ග පද්ධති ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය මෙන්ම නඩත්තු කටයුතු සිදු කරලීමත් වේලි පුනරුත්ථාපනය කිරීමත් තුළින් රටට බත සපයන ගොවි රජවරුන් වාරදියෙන් සන්නද්ධ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිදු කරන සේවාව සැබවින්ම ප්‍රශංසනීයයි. ජලය පිළිබඳව කතා කරද්දී ඔබ කිව්වා අපි ජලයත් එක්කම ගොඩනැගුණු ජාතියක් කියලා. ඔව් ඒක අපි පිළිගන්න ඕනේ. මොකද අපි ජලයට වැදුම් පිදුම් කරන ජාතියක්. අපි අලුත් අවුරුදු චාරිත්‍රවලදී පවා ජලයත් එක්ක ගනුදෙනු කරනවා. ඒ ජලයට තියෙන ගෞරවය නිසා ඉතිහාසයේ අපේ ජල සම්පත තිබ්බ තත්වයේ පිළිබඳව අපිට පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්ද? ඔව් ඇත්තටම අපි මම කිව්වා අපි වාරි ශිෂ්ටාචාරයකින් බිහිවෙච්ච රටක්. අපි හැමෝම දන්නවා පාසලේදී ඉගෙන ගත්තා පෙර රජදරුවන් කොපමණ වැව් ප්‍රමාණයක් මේ රටේ සකස් කරලා තියෙනවා. අපි හැම ගමකටම වැවක් තිබුණා. හැම නගරයක්ම නිර්මාණය වුණේ වැවක් පදනම් කරගෙන, ජලාශයක් පදනම් කරගෙන. අපේ මුළු ලංකාවම සිතියමකට ගත්තොත් ඊටාම ඩොට්ටිත් ගොඩක් යාවෙන තරමේ වැව් 50000කට අධික ප්‍රමාණයක් තිබුණයි කියලා තමයි අපේ ඉතිහාස කතාවේ සඳහන් වෙන්නේ. ඒ අනුව අපි
ඊටාම ඒ කාලේ හිටිය ජනගහනය අපේ තිබිච්ච ශාස්ත්‍රීය බව අපේ තිබිච්ච තමන්ට යැපෙන්න පුළුවන් කිසිම රටකට අත තියන්නේ නැතුව යැපෙන්න පුළුවන් පරිසරයක් අපේ රජ කාලයේ තිබුණයි කියලා තමයි අපි හැමෝම ඉගෙනගෙන තියෙන්නේ. ඒ අනුව අපිට ඒ අනුව තිබිච්ච තාක්ෂණය අපිටම ආවේනික වූ කර්මාන්තයක් මේ වාරි කර්මාන්තය. ඒකෙන් තිබිච්ච තාක්ෂණය වෙන කිසිම රටක නැහැ. අදත් මේ තාක්ෂණය අපේ නවීන තාක්ෂණයත් එක්ක ගලපන්න අමාරු තරමේ තාක්ෂණයක්. ඒ කියන්නේ වැව අපේ එකක්. වැව අපේ මේ කර්මාන්තයක්. වෙනත් වැව කියන එක මේ ටැංක් කිව්වත් ගොඩාක් විශේෂඥයන් අර්ථ දක්වන එකක් තමයි. මේකට ඉංග්‍රීසියෙන් ටැංක් කියන්නත් බෑ, රිසර්වයි කියන්නත් බෑ. වැව කියන්නේ අපේම නමක්. වැව කියන්නේ පරිසර පද්ධතියක්. ඉංග්‍රීසි භාෂාවේ ඇත්තටම වචනයක් නෑ වචනයක් නෑ මේකට. ඒ වගේම මේ තාක්ෂණයට ලෝකේ වචනයක් නෑ වගේම තාක්ෂණයකුත් නෑ වගේම හරියට කියනවා නම් වැව කියන එකටත් වෙනත් භාෂාවල් වල වචනයක් නෑ. වැව කියන්නේ අපිටම ආවේනික වූ පරිසර පද්ධතියක් කියන එක තමයි වැවෙන් අදහස් කරන්නේ. ඒ පිළිබඳව අපිට ඓතිහාසික පදනමක් තියෙන රටක්. ඕනම කෙනෙක් දන්නවා ශ්‍රී ලංකාව කියවම වැව් බැඳි රාජ්‍යයක් කියලා. ඒක ඕනම රටක පිළිගන්න එකක්. අදත් අපේ විදිහේ පස් බැමි පාවිච්චි කරලා ලෝකේ කොන්ක්‍රීට් වැව් හදන ගොඩක් සිමෙන්ති බැමි වලින්, ගල් බැමි වලින්, කොන්ක්‍රීට් බැමි වලින්, යකඩ වලින් වැව් ජලාශ හදනවා. නමුත් මේ පස් බැමි භාවිතා කරලා පරිසර ආරක්ෂා වන විදිහට පස් බැමි භාවිත කරලා හදන තාක්ෂණය ලෝකෙ වෙන කොහෙවත් අපි දැකලා නැහැ. ගොඩාක් පස් බැමි තියෙනවා. එක වැස්සකින් ගැලවිලා කැඩිලා යනවා. හැබැයි අපේ වැව් බැම්මක් කියන්නේ පරම්පරා ගණනාවක් තියෙන බැම්මක්. ඒක අදත් සුරක්ෂිතව තියෙනවා. ඒක යම් යම් සංවර්ධන කටයුතු වැඩි දියුණු කිරීම තමයි අපි කරන්නේ. ජලාශයේ ධාරිතාව වැඩි කරන එක, තවත් පිටවාන් සොරවුනේ නිර්මිත අලුත් වැඩියා කරනවා. ඊට පස්සේ අපි අලුත් ජලාශයක් හදද්දී උනත් ඒ පැරණි මුතුන් මිත්තන් රජවරුන් පාවිච්චි කරපු තාක්ෂණය තමයි අපි අදත් පාවිච්චි කරන්නේ. ඇයි රජවරු මේ තරම් වැව් හැදුවේ? ඇත්තම ඒක ඒ කාලේ මේ වගේ ගෝලීය සම්බන්ධතාවයක් තිබුණෙත් නැහැ. අපේ දේ අපි හදාගන්න ඕනේ කියන මානසිකත්වය සහ ඒක අපි ඒ කාලේ තිබිච්ච සමාජ ආර්ථික වටපිටාව සහ ආකල්ප අපි රජවරු ඒකෙන් තිබිච්ච අපේ ශිෂ්ටාචාරය. ඒක ඇත්තටම ලෝකේ පිළිගත් ශිෂ්ටාචාර කීපයයි තියෙන්නේ. ඔබ දන්නවා ඉස්පාසල් යන කාලේ මොසපතේනියානු ශිෂ්ටාචාරය, හින්දු ශිෂ්ටාචාරය, ඒ වගේ වැවක් දියපාරක් සම්බන්ධ කරගෙන ශිෂ්ටාචාර බිහි වුණා. ලංකාවේ ශිෂ්ටාචාරයත් මේ වාරි කර්මාන්තය පදනම් කරගෙන ජලය පදනම් කරගෙන තමයි බිහි වෙලා තියෙන්නේ. ඒ ශිෂ්ටාචාරයේ ආවේනික ලක්ෂණයක් තමයි කාටවත් අත නොපා තමන්ගේ ආහාර පාන තමන්ම හම්බ කරගෙන මේ පරිසරය තුළ ජීවත් වීමේ අපේ ආවේනික ලක්ෂණය තමයි මේකේ. ඒ කියන්නේ අපි ස්වන් පෝෂිතයි. ස්වන් පෝෂිතයි. දැන් වැලිකපොළ මහත්මයා ඔබතුමා මේ ජල සැලසුම් කළමනාකරණය පිළිබඳව හසල දැනුමක් තියෙන කෙනෙක්. දැන් මේ අපිට තිබ්බ ඒ කළමනාකරණ ශක්තිය ජලය මූලික කරගත්තේ සමාජය වෙනස් වෙන්න ගත්තේ කොතනද? ඔව් ඇත්තටම අපි දැන් අබිසිරාර මහත්තයා දැන් අපිට මේ මෙතෙන් අපි ඉතිහාසයේ කොහොමද මේවා අපි ඇති වුණේ කියන එක ගැන දැන් අපිට කිව්වා මතක් කරා. අපි දන්නවනේ දැන් රජදරුවන්ගේ කාලේ අපි ප්‍රධාන වශයෙන්ම අපි වැව් හැදුවේ ගොවිතැන් සහ මේ මිනිසුන්ගේ අනිත් පරිභෝජනය. ඒ කියන්නේ සියලුම දේවල් මිනිස්සු ඉටු කරගත්තේ වැව ආශ්‍රිතව. ඒ කියන්නේ අපේ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වුණානේ වැව කියන එක. දැන් ඇත්තටම ශ්‍රී ලාංකික ජාතිය ගත්තොත් අපි අනන්‍යතාවයේ තියෙන ප්‍රධාන කරුණු දෙකක් තමයි මට පේන විදිහට. එකක් තමයි අපිට ලැබිලා තියෙන බෞද්ධ දර්ශනය. ඊළඟ එක තමයි මේ අපේ තියෙන වාරි ශිෂ්ටාචාරය. මේ දෙකත් එක්කනේ අපේ සියලුම අපේ ජන ජීවිතය බැඳලා තියෙන. ඒකනේ අපේ වැවයි දාගපයි ගමයි පන්සලයි කියන සංකල්පය අතීතේ ඉඳන් ඇති උනේ. එතකොට ඒ කාලේ ඉඳන්ම මිනිස්සු වැවෙන් තමන්ගේ සියලුම දේවල් පරිපූර්ණ කරගත්ත, කියන්නේ සම්පූර්ණයෙන්ම තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න වැව ඇති වුණා. උදාහරණ වශයෙන් බීමට නෑමට අනිත් අවශ්‍යතාවය වගේම තමන්ගේ මේ වගා බිම් වලට ජලය ලබා ගැනීම සියලුම දේවල් වුණා. හැබැයි කාලයක් එක්ක අපිට මේ අපිට තිබිච්ච මේ ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරය අපිට යම් කාලයකට අහිමි වුණා. ඊට පස්සේ අපි දැන් කතා කරන්නේ මේ අතෝගේ තියෙන වෙනත් ආකාරයක සංවර්ධනය කරගත්ත
මේ සම්බන්ධයක් දැන් තියෙන්නේ. හැබැයි අපි දන්න ඔය මැද හරියදී ඔය රජ කාලේ ඉඳලා ඇවිල්ලා එක්තරා යුගයකට එනකොට අපි පහු කරගෙන එනවා රජ කාලේ. ඊට පස්සේ අපි යටත් විජිත කාලේ ඇවිල්ලා ඊට පස්සේ අපි නැවත දැන් අපි ගත කරන අපේ යටත් විජිත සමයෙන් පස්සේ නිදහස ලැබුණාට පස්සේ මේ කාලේදී අපේ විශාල සමාජ ආර්ථික පරිවර්තන ඇති වුණානේ එක කාලවලදී. එතකොට මේ කාලවලදී යම් යම් දේවල් වලට මූලිකත්වය දීම නිසා ජලයේ අවශ්‍යතාවයනුත් වෙනස් වුණා. නේ ඔය යටත් විජිත සමයේදී ඔය තිබ්බ අපිට තිබ්බ තාක්ෂණය අපිට තිබ්බ හැකියාවේ ස්වයංපෝෂිත බව ඕන් අරගෙන ගියාද? ඇත්තටම යටත් විජිත සමයේදී ප්‍රධාන කාර්යය වශයෙන් උනේ ඇත්තටම අපේ යම් මට්ටමකට නැති වෙලා ගිහිල්ලා තිබුණානේ අපේ රජදරුවන්ගෙන් අපිට උරුම වෙච්ච මේ ශ්‍රේෂ්ඨ වාරි මේ උරුමේ ඒක අවුරුදු කීපයක් ඒ කියන්නේ අවුරුදු 200-300ක් තිස්සේ අපි නොඑක් සතුරු උපද්‍රව වලට ලක් වෙලා එහෙම නැත්නම් යටත් විජිතේ මේ ඒ කියන්නේ 1500න් පස්සේ නම් බටහිර ජාතීන්ගෙන් වැඩි වෙච්ච බලපෑම් අතර අපිට ඔය යම් දුරකට අපි මේ ඔය වාරි ශිෂ්ටාචාරයේ ප්‍රධාන වශයෙන් ඇති වෙච්ච මේ අපි කියනවා මේ වියලි කලාපයෙන් තෙත් කලාපයට සංක්‍රමණය වීම නිසා ওই වාරි පද්ධතියම අපිට නැති වුණානේ. ඒත් යටත් විජිත සමයේදී මෙහෙම දෙයක් වුණා. යටත් විජිත සමයේත් අග කාලේ විශේෂයෙන්ම ඉංග්‍රීසින්ගේ කාලේදී ඒගොල්ලන් මේ தත්ත්වය තීරුම් ගත්තා. ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ තීරුම් ගත්තා ලංකාවේ මේ වැව් පද්ධතිය ආයි මේ වැව් පද්ධතිය ආපහු පුනරුත්ථාපනය කරලා ගත්තොත් රටට විශාල වශයෙන්ම ප්‍රයෝජනයක් රටේ සංවර්ධනය ඇති කරන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ තීරුම් අරගෙන හිටියා. ඒ වෙනකොට ඒගොල්ලෝ යම් යම් මේවා පුනරුත්ථාපනය කරලා රජ කාලයේ තිබිච්ච වැව් අපි ආපහු ප්‍රතිස්ථාපනය කරලා විශේෂයෙන්ම 1900 වාරි මාර්ග දෙපාර්තමේන්තුව පිහිටීමත් සමගම මේ ක්‍රියාවලිය යම් දුරකට ආරම්භ කරා. ඒ අපේ රටේ යහපතරද නැත්නම් ඔවුන්ගේ ඒ වෙනකොට උන්ට ප්‍රශ්න වැවිලි භෝග වගාවටද? 1000 විශේෂයෙන් ඔබතුමා දන්න පරිදි 1900 මේ සත් වර්ෂයේ මුල කාලේදී අපිට ලෝක යුද්ධ දෙකකුත් තිබුණානේ 1918 දී 1940 ගණන් වෙනකොට. එතකොට ඒ කාලේදී දැඩි ආහාර හිඟයක් රටේ ඇති වෙලා තියෙනවානේ. එතකොට ඒකත් එක්ක මේගොල්ලන්ට අවශ්‍ය වුණ රටේ මිනිස්සුන්ට දැන් ඒගොල්ලෝ අපි රටත් කරගෙන හිටියත් මිනිස්සුන්ගේ ආහාර අවශ්‍යතාවය ඉටු කරන්න ඕනකමක් තිබුණානේ. ඒතකොට මේගොල්ලන්ට තේරුණා රටින් පිට රටින් ආහාර ගේන්න බෑ. සහ ඒ ගේන එකට තියෙන මේ අධික මිලත් එක්ක මේගොල්ලෝ ලංකාව ඇතුළේ කොහොම හරි ආහාර නිෂ්පාදනය කරලා මේ මිනිස්සුන්ට මේක ආහාර සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය තිබුණා. ඒක නිසා තමයි ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ පටන් ගත්තේ ආපහු නැවතත් ඔය ගිහිලා යපින් යට ගිහිල්ලා තිබිච්ච මේ වාරි රුමිය ආපහු ටික ටික ප්‍රතිස්ථාපනය කරන්න. ඒක තමයි ඒ වෙලාවේ ඇතිවෙච්ච අවශ්‍යතාවය. හැබැයි අපිට ඒක ගොඩ ගන්න පුළුවන් වුණාද? ඇත්තටම වසන්ත මම ඒක එකතු කිරීමක් කරන්න වැලිගපොළ මහත්තයා කියපු කාරණෙත් එක්ක මේ ඒක අපි ඇත්තට අපි රජවරු වැව් හදලා ආපුවෙන් පස්සේ යටත් විජිත සමයට ආවට පස්සේ මුලින්ම මේ පෘතුගීසින් ලංකාව ආක්‍රමණය කරා. හැබැයි මුහුදු තීරය තමයි ආක්‍රමණය කරේ. අතුරට එන්න බැරි වුණා අපේ ශ්‍රී ලංකේ ජනතාවත් එක්ක තිබුණු අරගලයත් එක්ක. ඊට පස්සේ ලන්දේසි ඇවිල්ලා ඒත් මුහුදු කරය ලංකාවේ මුහුදු තීරයේ අවට තමයි පදිංචි වෙලා වෙළඳාම් කටයුතු කරගෙන හිටියේ. මේ පෘතුගීසි ලන්දේසි දෙවර්ගයේම ඒක ව්‍යාපාර වෙළඳාම ජාත්‍යන්තර වෙළඳාම පදනම් කරගෙන මේ නවාතැන් පොලක් කරගෙන තමයි වෙරළ තීරයේ හිටියේ. ඊට අමතරව ඊට වඩා වෙනස් ඉංග්‍රීසි ජාතිය ඒගොල්ලා මේ ලංකාව ආක්‍රමණය කරලා 1815 වෙනකොට බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කරගැනීමේ විශාල උත්සාහයක් තමයි තිබුණේ. ඒ අනුව ඇත්තටම යටත් කරගත්තා. අර දෙගොල්ලම තිබුණේ ජාත්‍යන්තර වෙළඳාම මූලික කරගත්තත් බ්‍රිතාන්‍ය ජාතිය මේ සම්පූර්ණ යටත් කරගෙන මේ ආයෝජනයක් කිරීමේ දිගු කාලීන වැඩපිළිවෙලක් තමයි තිබුණේ. ඒ අනුව බැලුවා මේගොල්ලෝ බැලුවා මේ ශ්‍රී ලංකාවේ විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ඒ සම්පත් ප්‍රමාණය බ්‍රිතාන්‍යයට ගෙනියන්න පුළුවන්. ඒක අපේ අලි ඇතුන්ගේ දැව මුතු ඊට පස්සේ මෑණික් ඒ සම්පත් ප්‍රමාණයක් තියෙන රටක් මේවා ගෙනියන්න පුළුවන් කියලා මේක යටත් කරගත්තා. ඊට අමතරව මේක හොඳ ග්‍රීනරි එකක් හොඳට වගාවක් කරන්න පුළුවන් ඉඩමක් ලෑන්ඩ් එකක් මේක. මේකේ තේපොල් රබර් වගා කරලා ඒගොල්ලන්ට ගෙනියන්න පුළුවන් කියලා. මේ ජාත්‍යන්තර භූමිකාව තුළ ඒගොල්ලෝ මේක මේ රට දැක්කේ බොහොම ශාස්ත්‍රීය භූමියක්. මේ ශාස්ත්‍රීය භූමිය වගා කරලා බ්‍රිතාන්‍යයට ගෙනියන්න පුළුවන් කියන ආකල්පය මත තමයි ඒගොල්ලෝ කටයුතු කරේ. මේ ජාති තුනම ගත්තොත් අවුරුදු 450ක් විතර මේ රටේ ජීවත් වුණා. මේක හැමෝම අවුරුදු 150කට ආසන්නයි මේක ජාතියක් පාලනය කරපු කාලය. ඉංග්‍රීසිත් 150ක් විතර හිටියා. ඒගොල්ලෝ මුලින්ම අපේ වැව් අමනු ගැනවත් මොනවත් අවධානය යොමු කරේ නැහැ. ඒගොල්ලෝ බැලුවේ හම්බ කරගන්න.
මේ ලෑන්ඩ් එකෙන් හම්බ කරගන්න. ඒ සඳහා අපේ තිබුණු ඉහළ ධාරා ප්‍රදේශවල තිබුණු කැලෑව සම්පූර්ණයෙන්ම කපා දාලා වටිනා දැව බ්‍රිතාන්‍යයට ගෙනිච්ච ඇත්තටම ඒවයි තේ වගාව සහ රබර් වගාව ස්ථාපිත කරා. ඇතම් අවස්ථාවල කෝපි වගාවත් ස්ථාපිත කරා. අපේ දෙපිට ඉහළ දළදාරා ප්‍රදේශයේ කියන කන්ද උඩරට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම මේ වන සංරක්ෂිත තමයි යටත් විජිත සමයට පෙර. ඒවා තමයි අපේ ඇත්තටම සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ. ඒ නිසා තමයි රටේ විශාල සමතුලිතතාවයක් තිබුණේ. ඒවා සම්පූර්ණයෙන්ම කපලා දාලා තේපොල් රබර් වගාවක් ස්ථාපිත කරා. ඒක තමයි අද වෙනකන් අපිට මුහුණ දෙන්න තියෙන ලොකු අභියෝගයක් තමයි මේ රටේ වෙච්ච පරිවර්තනය. එහෙම කරගෙන ගියයින් පස්සේ මේ වැව් අමුණු එකක් ඒගොල්ලත් එක්ක තිබිච්ච යුද්ධය නිසා විනාශ වුණා. ඒගොල්ලන්ගේ එකක් න්‍යාය පත්‍රයේ තිබුණේ නැහැ වැව් අමුණු. එහෙම අවුරුදු 400-500ක් යනකොට අපේ රටේ ආහාර හිඟයක් ඇති වෙලා විශාල ප්‍රශ්නයක් ඇති වුණායින් පස්සේ තමයි වැව් අමුණු මොකක්ද කියලා මේ සුදු ජාතිකයන් කල්පනා කරේ මේක සකස් කරන්න ඕන නැත්නම් අපිට ලංකාවෙන් පාඩුයි මේ ලංකාවට ආහාර නැති වුණා. ඒ නිසා ලංකාවට බ්‍රිතාන්‍යයෙන් ආහාර ගෙනත් දෙන තත්ත්වයක් ඇති වුණායින් පස්සේ අපිට ගන්න දෙන්න වෙනවා කියලා හිතුවා. ඒ නිසා තමයි වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරේ. ඒගොල්ලා ඇත්තටම ඉහළ අධ්‍යාපනයක් තිබුණු කණ්ඩායමක් හැටියට බ්‍රෝහියර් වැනි අය හෙන්රි පාකර් වැනි අය ගෙනල්ලා මේ වැව් අමුණු සම්පූර්ණයෙන් අධ්‍යයනය කරලා නවීකරණයක් කරා. ඒකෙදි තමයි ඒගොල්ලෝ දැනගත්ත අපිට ලොකුම තාක්ෂණයක් තියෙන මේකට අත තියන්න බෑ. නමුත් අපි මේක තිබුණු ආකාරයෙන් ප්‍රතිසංස්කරණයක් කරන්න ඕන. මේකට තියෙන ස්ට්‍රක්චරල් චේන්ජ් නැත්නම් ව්‍යුහාත්මක වෙනසක් නොකර වැව තිබිච්ච තැනම බැම්ම තිබිච්ච තැනම සොරවුව තිබුණු තැනම අපි මේක හදමු කියලා ඒගොල්ලන්ගේ තියෙන ඉංජිනේරු මහත්තුරු මිනිඳුරු මහත්තුරු ගෙනල්ලා වෘත්තීය වේදීන් මගින් ඒක දැනගෙන ඒගොල්ලෝ කරේ රජවරු කරපු වැව් කර්මාන්තය නැවත ස්ථාපිත කරන එක තමයි කරේ. ඒකෙන් බැලුවා අපිට තිබ්බනේ හිතා ගන්න බැරි තාක්ෂණයක්. එල්ලංගා පද්ධතිය ගැන අද අපි ලෝකුරුමයක් විදිහට කතා කරනවා. ඔව් ඇත්තටම මේ අපිට අතීතයේ තිබිච්ච තාක්ෂණය අපිට අද වෙනකලත් ඒක අපිට තාම හරියාකාරව වටහා ගන්න බෑ. අපි දැන් මේ අපි කියු විදිහට ප්‍රතිස්ථාපනය කරනවා. ඔබතුමාලා වාරිමාර්ග ඉංජිනේරුවරු. ඔව් අපි ඔබතුමාලත් මේ ගැන විශ්මිතයිද? ඔව් අපි විශ්මිතයි. අපි කියන්නේ අපි මේ දක්වාම අපි අනුගමනය කරන්නේ බටහිරින් අපිට පහුගිය කාලය තුලදී අපිට ලැබිච්ච දැනුමනේ. අපි දැන් දේශීය තාක්ෂණය කියලා අපි යම් අවස්ථාවක අපි කතා කරාට අපි එක මේ ක්‍රියාත්මක කිරීම වලදී අපි දේශීය සම්පත් තමයි අපි ප්‍රයෝජනයට ගන්න. ඒ වුණාට අපිට දැනුම අපි මේ පහුගිය කාලේ අපි කරපු වැඩවලට අපි ලබාගත්ත දැනුම ඇත්තටම බටහිරින් අපිට ලැබිච්ච දැනුම. අපිට අපේ මීට අවුරුදු 2000කට විතර කලින් අපේ මුතුන් මිත්තෝ මේ වාරිමාර්ග හදද්දී ඒගොල්ලන්ට තිබිච්ච තාක්ෂණික ඥානය කොහොමද ඒවා අපිට ලැබුණේ නැහනේ. ඒ නිසා අපිට ඇත්තටම තාමත් සමහර දේවල් වටහා ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. ඒවා හැබැයි ඒවා වර්තමාන දැනුමට ගැලපෙනවා කියන එක බොහෝ දුරට අපිට පේනවා. වර්තමානයේ මේ අති නවීන තාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා කරන සමහර දේවල් ඒ කාලෙත් වටහාගෙන තිබුණා. ඒ කියන්නේ යම් මේ දේශීය මට්ටමේ හෝ විදේශයකින් ලැබුණාද අපි දන්නේ නැහැ. ඒ ඥානය ඒ කාලේ තම තිබුණා කියන එක දන්නවා. හැබැයි ඒක නෙමෙයි දැන් අපි වර්තමානයේදී භාවිතා කරන්නේ. වර්තමානයේදී භාවිතා කරන්නේ අපිට ඇත්තටම බටහිරින් ලැබිච්ච ඥානය. එකමදී අපි යම් දුරකට අරක නැවත පුනරුත්ථාපනය කරලා ඒ මට්ටමට ගේන්න පුළුවන් වුණා කියලා අපි හිතනවා. ඒක කවදාවත් අපිට අපේ මේ අතීතයේ තිබිච්ච ඔබතුමා මේ මතක් කරපු ඊළඟ පද්ධති වලින් පරිසරය කොහොමද සමතුලිතව තිබුණේ කියන එක අපිට දැන් අලුතෙන් හිතලා එහෙම කරන්න බෑ. අපි තියෙන ඒවා අපහු මේ හැකිතාක් පුනරුත්ථාපනය කරලා මේ සංරක්ෂණය කරනවා රෙන්න අපිට නැවතත් අලුතෙන් ගොඩනගා ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ කියන්නේ ඒ තිබිච්ච තාක්ෂණය අපි දැන් භාවිත කරන තාක්ෂණයට වඩා වෙනස් කියන එක අපිට පිළිගන්න වෙනවා. දැන් තියෙන තත්ත්වය ගැන ඔබතුමාලා සතුටුද? මේ වාරි පද්ධතිය ජල සම්පත මේ සියල්ල දැන් තියෙන තත්ත්වය ගැන ඔබතුමාලා සතුටුද? ඔව් ඇත්ත වශයෙන්ම මොකද ඔබතුමාලා තමයි මේකට වග කිව යුතු. ඔව්. ඒක බාරකරු. මේක ඇත්තටම මේ පැරණි රජවරු ගෙන ආපු තාක්ෂණය සහ බටහිරින් ආපු තාක්ෂණයේ සංකලනයක් කිව්වොත් නිවැරදියි. අපි ඇත්තටම දෙපාර්තමේන්තුවේ බටහිර තාක්ෂණය සහ දෙපාර්තමේන්තුව මේ පාරම්පරිකව රැකගෙන ආපු තාක්ෂණයකුත් පාවිච්චි කරනවා. අපි දන්නවා යටත් විජිත අවුරුදු 450ක් පමණ තිබුණත් පසුව අපි නිදහසෙන් පස්සේ සේනානායක සමුද්‍රයෙන් පටන් අරගෙන මේ ආපු ගමන තුල
අපේ යානවලම අපේට ආවේනික වූ ලක්ෂණ ටිකක් තියෙනවා. දෙපාර්තමේන්තුව තුළ මේ තාක්ෂණික නිලධාරියාගේ සිට කම්කරුවාගේ සිට මේ තාක්ෂණය රැගෙන ඇවිල්ලා තියෙනවා. යටත් විදි සමයේත් සුදු ආණ්ඩුව වුණත් මේ දේශීය බාස්තුන්හි දේශීය ඉංජිනේරුවරයා යොදාගෙන තියෙනවා. ඒගොල්ලෝ වුණත්. ඒ නිසා මේ තාක්ෂණය බටහිරත් එක්ක ගලපමින් දෙපාර්තමේන්තුව අද වෙනකන් රැකගෙන මේක යනවා. ඒකෙදි තමයි මම කිව්වේ පස්බැමි වල තාක්ෂණය ඇත්තටම බටහිර එච්චර ලොකුවට නැහැ. ඒක දෙපාර්තමේන්තුවට ඉංජිනේරුවරයෙක් ආවට පස්සේ ලබන පුහුණුව තුලින් තමයි ඒකට එන්නේ. දෙපාර්තමේන්තුවට විශාල පර්යේෂණාගාර ප්‍රමාණයක් තියෙනවා. ඒවයි සැලසුම් කරන ආකාරයක් තියෙනවා. ඒ අනුව දෙපාර්තමේන්තුව තුලින් විශාල පුහුණුවක් ලබලා රජවරුන් කරාය කියන නිර්මාණ මට්ටමේම තමයි අද වුණත් ඒ වැවක් හදන්නේ. ඒකෙදි කෙත්සිරි වැලිකපොළ අතිරේක ලේකම්තුමා කිව්වා වගේ අපි මේ බටහිර තාක්ෂණයත් මේක ගලපලා තියෙනවා. ඒක දෙකම සංකලනයකින් තමයි යන්නේ. අපි වඩාත්ම හොඳ මේක ඩිසයින් එකක් නැත්තම් සැලසුමක් සකස් කරනවා. ඒකෙදි අපිට ආවේනික ලක්ෂණය තමයි අපිට තියෙන හැකියාව මේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ දෙපාර්තමේන්තුව ගෙනාපු චාරිත්‍ර ඒ තාක්ෂණික දැනුම පාවිච්චි කරනවා. අත වශයෙන්ම දැන් මේ යටත් විජිත සමයෙන් පස්සේ අපි නිදහසෙන් පස්සේ අපි විශාලම ජලාශය සකස් කරා සේනානායක සමුද්‍රය ලංකාවේ. ඉන් පස්සේ අද වෙනකන් විශාල සැලකිය යුතු ජලාශ ප්‍රමාණයක් සකස් කරලා තියෙනවා. අද නඩත්තු කරන අපි දෙපාර්තමේන්තුවේ යටතේ ජලාශ 73 ප්‍රධාන ජලාශ 73 නඩත්තු කරනවා. අපි දැනට නඩත්තු කරන ප්‍රධාන ජලාශ 73 වැඩිම ප්‍රමාණයක් තියෙනවා. ඒ රජවරු කරපු ජලාශ ප්‍රමාණය අපි සංරක්ෂණය කරලා තව වැඩි දියුණු කරලා තියෙනවා. අපි ගත්තොත් පරාක්‍රම සමුද්‍රය වුණත් නැත්නම් කලාවැව වුණත් මින්නේරිය වුණත් කවුඩුල්ල හැම ජලාශයක්ම අපි ධාරිතාව එකල රජතුමා කර ප්‍රමාණයට වැඩි ප්‍රමාණයකින් වැඩි දියුණු කරලා තියෙනවා. ඊට අමතරව අද හතර ජලාශ ප්‍රමාණයක් ගත්තම අපි මෑත කාලේ නිදහසෙන් පසු හදපු ජලාශ ප්‍රමාණය අපි වැඩි රටක් වශයෙන් ඇත්තටම. හොඳයි. හැබැයි අද අපිට ගොඩාක් අහන්න ලැබෙන්නේ හදනවට වැඩිය කඩන දේවල්. අපි ඒ ගැනත් කතා කරන්න ඕනේ. මේ විරාමයෙන් පස්සේ කතා කරමු. රන්දියවර විශේෂ වැඩසටහන ලෝක ජල දිනය වෙනුවෙන් අපි ඉතිහාසය පොඩ්ඩක් ඔබට මතක් කරලා දුන්නා. ජලයේ වටිනාකම ගැන කතා කළා. දැන් අපි අවධානය යොමු කරන්න ඕනි මේ තියෙන ජල සම්පත කොහොමද රැකගන්නේ කියලා. ඒක තමයි ඊටාම වැදගත්. මම හිතන්නේ අපි තියෙන දේවල් ආරක්ෂා කරගත්තේ නැත්නම් අපෙන් එහා අනාගත පරපුරට මේවා ඉතිරි කරලා ගියේ නැත්නම් අපිට ලොකු විනාශයකට ඉදිරියේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ජලය නැති වුණොත් මං හිතන්නේ අපිට ජීවයක් තියෙයි කියලා. ඒ නිසා මේ තියෙන සම්පත රැකගත යුතු වෙන්නේ අනිවාර්යෙන්. ඔව්. විවාදයක් නැහැ නේ ගැන. විවාදයක් නැහැ. මේ ජලයට ලොකු ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි දන්නවා ජලයත් එක්ක ගනුදෙනු කරද්දී විදේශීය රටවල් පවා අපේ ජල සම්පත පිළිබඳව පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්නේ. මේ එහෙම තත්ත්වයක් තියෙනවද? ඔව් දැන් මෙහෙමයි. ජලයට ඇත්තටම මම අපි කලිනුත් කතා කරා වගේ දැන් ජලය කියන එක සීමිත සම්පතක්නේ. දැන් ඒක ඉන්න ක්‍රමක්‍රමයෙන් ඒක හිඟවෙමින් යනවා, අඩු වෙමින් යනවානේ බොහෝ රටවල් වල. දැන් ලංකාවේ අපිට තාම දරුණු විදිහට බලපෑවෙන්නේ නැති වුණත් ලංකාවෙත් අපි දැන් දන්නවා සමහර ප්‍රදේශවල කලින් මීට අවුරුදු 30 40කට කලින් තිබිච්ච ජල ධාරිතාවය මේ ගඟවල් වල නැහැ. බොහොම ඉක්මනින් ගඟ වේලිලා යනවා කියනවා. ගඟ මේ ගංග වතුර ගලනවා. ඒකම සති දෙකක් මාසයක් යනකොට ගඟේ ආපහු මේ යුර පෑදෙන තරමට මේ පතුර පෑදෙන තරමට වතුර නැති වෙලා යනවා. ඉතින් මේවට දැන් අපිට මේ මොකද්ද හේතුව කියන එක හොයන්න නැතුව මේ අපි කොහොමද සංරක්ෂණය කරන්නේ මේවා කරන්න කියන එක ගැන අපිට කල්පනා කරන්න බෑ. ඒක නිසා තමයි අත් වශයෙන්ම අපි කලින් ඉඳන්ම දැන් අපි මුලින් ඉස්සෙල්ලා කතා කරා වගේ මේවා ජල සම්පත කියන එක ජල සම්පත තුන් විදියකින් අපිට මේ සඳහා අපිට පෙළ ගැහෙන්න පුළුවන්. එකක් තමයි අපිට තියෙන ජල සම්පත අපි සංවර්ධනය කරගන්න ඕනේ. ඊළඟට දෙවෙනි එක තමයි ජල සම්පත සංවර්ධනය කරගත්ත
ජල සම්පත පරිභෝජනයේදී අපි ක්‍රමානුකූල වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි අපි සංරක්ෂණය කියන පැත්ත. කියන්නේ සංවර්ධනය, පරිභෝජනය සහ සංරක්ෂණය කියන ওই තුනම දිහා අපි අවධානය යොමු කරේ නැත්නම් මේකේ අපි අර කියන්නේ තිරසාර පැවැත්ම කියන එක අපිට ළඟා කරගන්න බෑ. ශ්‍රී ලංකාවට බලපාන ප්‍රධාන ගංවතුර තත්ත්වයන් මෝසම් වැසි සමයන් හා ඍජුවම බැඳී පවතිනවා. නිරතදිග මෝසම සක්‍රිය වන මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ බස්නාහිර හා සබරගමු පළාත්වලට ගංවතුර තර්ජනයන් ඇතිවන අතර ඊසානදික මෝසම් තත්ත්වයන් පවතින දෙසැම්බර් සිට පෙබරවාරි කාලය තුළ නැගෙනහිර හා උතුරු මැද පළාත් ගංවතුර තර්ජනයට ලක්වනවා. ඊට හේතුවන්නේ මෙම කාලසීමාවේදී කඳුකරයේ බටහිර බැවුම්වල ඇති ගංගා පිටාරයාම සමග කළුගඟ හා කැලණි ගඟේ ජලමට්ටම් ඉහළ යාමයි. මෙවන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත්තේ කැලණි ගඟ ආශ්‍රිත ගංවතුර පාලන ව්‍යාපෘතිය කෙටිකාලීන හා දිගුකාලීන ලෙස අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමටයි. රුපියල් මිලියන 18,000කට අධික මුදලක් වැය කරමින් ප්‍රදේශයේ ගංවතුර නායෑම් අවම කරමින් වාරි පද්ධතිවල යටිතල පහසුකම් සංවර්ධනයත් අස්ථායි බැවුම් සහිත ස්ථානවල පිහිටි පාසල් ආරක්ෂිත ලෙස සකස් කිරීමත් ඔවුන්ගේ කෙටි කාලින විසඳුම් ලෙස හඳුන්වා දිය හැකියි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇති දිගුකාලීන ක්‍රියාමාර්ග යටතේ කැලණි ගඟ ආශ්‍රිත අවදානම් ගංගා ද්‍රෝණි 10ක් තෝරාගෙන රුපියල් මිලියන 1963ක් වැය කරමින් ගංවතුර පාලනයත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ගංවතුර තර්ජනයට ලක්වන ජනතාවගේ දේපල හානිය අවම කිරීමත් තුළින් ඉදිරියේදී සුරක්ෂිත කොළඹ නගරයක් සඳහා අඩිතාලම සැකසෙනු ඇති. ඇත්තටම මේ වැස්ස ගමන් පිරෙනවා. පිරලා ටික දවසක් යනකොට හින්දෙනවා. වැව් ජලාශය ගංගා මේ සියල්ලටම ඔබ කිව්වා වගේම. ඔව්. ඇත්තටම මේකට හේතු හොයනවද ඔබතුමාලා? නැත්නම් මේ මිනිස්සු කියනවා රොම් මඩ අයින් කරන්නේ නැහැ. මොකද්ද මේ කතාව? ඔව් මේ එක එක අය දැන් මේ පිළිබඳ නොඑක් පැති වලින් බලනවා. අපි දැන් වෙනමම මේ පිළිබඳ වෙනමම මේ අධ්‍යයනය කරන මේ ඉන්නවනේ විද්වතුන් මොකද්ද වෙලා තියෙන්නේ අපේ මේ විශාල වශයෙන් අපි කාලගුණික විපර්යාස වලට මුහුණ දීලා තියෙනවද කියන එක. ඒක මේ ලංකාව පිළිබඳ මේ ලෝකේ සියලුම ඒ කියන්නේ මේ හැමෝම පිළි අරගෙන තියෙනවා. දැන් අපි කලින් මීට අවුරුදු 100කට විතර කලින් තිබිච්ච කාලගුණ තත්ත්ව දේශගුණ තත්ත්වයන් නෙමෙයි දැන් අපිට තියෙන්නේ කියලා. එතකොට ඒකත් එක්ක අපේ වර්ෂාපතන රටාවන් එතකොට අනිකුත් කාලගුණික දත්තයන් එක්ක අපි මේ සලකලා ඒවා මේ ඇනලයිස් කරලා බලනකොට විශ්ලේෂණය කරලා බලනකොට පේනවා ඊට අවුරුදු 100කට එහෙම නැත්නම් 50කට විතර කලින් තිබිච්ච ඒ රටාවන් වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ රටාවන් වෙනස් වීමත් එක්ක ජලය කියන එක අපි දන්නවනේ අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවනේ ජල චක්‍රය කියන එක. ජලය කියන එක 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 අවස්ථාවල තියෙන එක. වැස්ස සහ වතුර කියන්නේ අපි එක අවස්ථා දෙකකට අපි පරිභෝජනය. අනිත් අවස්ථාවල තියෙනකොට ජලය අපිට පේන්නේ නැහැ. එතකොට ඔය එක එක අවස්ථාවල තියෙන ජලයේ කාලගුණික විපර්යාසත් එක්ක වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් අපි දන්නවා උෂ්ණත්වය අංශකයකින් වැඩි වුණොත් මේ අපි දන්නවා ඉවපරේෂන් නැත්තම් වාෂ්පීකරණය කියන එක 10%කින් විතර වැඩි වෙනවා. එතකොට අපි මෙතර කාලේ අපි බලාගෙන හිටිය පහුගිය කාලේ දුටුව වැව්වල තිබිච්ච ජලධාරිතාව වාෂ්පීකරණයෙන් ඉක්මනින් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තට කියන්නේ මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් බලපාන්න පුළුවන්. ඒ වගේම වර්ෂාපතන රටාව කියන එක දැන් අපි දන්නවා ඉස්සර අපි ලංකාවේ අපි දන්නවා අපි මෝසම් වර්ෂාවත් එක්කනේ අපි කතා කරන්නේ. අපිට ප්‍රධාන වශයෙන් මෝසම් වර්ෂා දෙකක් තියෙනවා. නිර්දිදික සහ ඉසාන දිග මෝසම් වලින් එන වර්ෂා දෙක. ඊට අමතරව තව අන්තර් මෝසම් වලින් තව වර්ෂාව ලැබෙනවා. හැබැයි මේ වර්ෂාපතන රටාවන් අද වෙනකොට අර අපිට කලින් ලැබිච්ච විදිහටම ඒ ක්‍රමානුකූලව ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි බොහෝම දවස් දින කීපයක් ඇතුළත අධික මේ තීව්‍රතාවයෙන් යුතු වර්ෂාපතනය ලැබිලා ඊට පස්සේ දිග මේ වර්ෂාව නැත්නම් අපි කියන්නේ ඩ්‍රයි පීරියඩ්ස් කියන ඒවා ඩ්‍රයි ස්පෙල්ස් කියන ඒවා ඇති වෙනවා. එතකොට මේකත් එක්ක එතකොට අපිට පේනවා අපේ අර ලැබිච්ච වතුර ප්‍රමාණය ඉස්සර වගේ සමතුලිතව තියෙන්නේ නැහැ. ඒක තමයි අනිත් පැත්තෙන් ගත්තාම දැන් අපි කවුරුත් දන්නවනේ ඉතින් අපේ වර්ෂ මේ ඉහළ ජලාධාරවල ඇතිවෙන මේ ගස් කැපීම එහෙම නැත්නම් වනාන්තර ඉල්පිලි කිරීම නිසා සහ ඒ කියන්නේ නොඑක් අවශ්‍යතාවයන් නිසා අපි වගා බීම් සඳහා අපි වනාන්තර ඉල්පිලි කරලා තියෙනවා. ඊට පස්සේ මිනිස්සු පරිභෝජනය සඳහා ගෙවල් හදන්න
ඊට අමතරව අපි දැන් බොහෝ දුරට අපි හැමතැනම දැන් මේ අපේ තියෙන පාංශු ස්තරය අපි වහගෙන යනවන්නේ නොයෙකුත් මේ කෘත්‍රිම දේවල් වලින්. ඒ කියන්නේ අපි කියන්නේ paved area කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි දැන් පාරවල් කාපට් කරලා ඒවැය තියෙන වතුර උරා ගන්න ගැති නැති කරලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් තියෙන පොඩි අපේ අප්‍රජස් 10 15 ඉඩම් වල අපි කරන්නේ මිදුල දැන් බොහෝ දෙනා කරන්නේ මිදුලට මොකද කරන්නේ මිදුල මේ බ්ලොක් ගල් ටිකක් අල්ලලා ඒකත් මේ වහලා දානවා. එතකොට ඒ වෙන්නේ අර paved area කියන එක. නැත්නම් වතුර උරා ගන්න හැකියාව තියෙන ප්‍රමාණය අපි අඩු කරගෙන යනවා. ඒ පැත්තෙන් වෙන්නේ මොකද්ද? වැස්ස ගමම්ම අර සියලුම වතුර ටික ක්ෂණයෙන් ගලාගෙන ඇවිල්ලා ගඟට වැටෙනවා. ගඟ දිගේ ගලාගෙන ගිහිල්ලා එළියට යනවා. එතකොට අර කාලයක් තිස්සේ ගස්වල ඉඳලා මුල් වලින් පස් වලට උරාගෙන කාලයක් තිස්සේ ගඟවල් දිගේ හිමින් ගලා ගිය වතුර ප්‍රමාණය නැහැ. ඒ කියන්නේ මහ පොළොවේ වතුර වතුර නැහැ. මහ පොළොවේ වතුර නැහැ. ඒක අති මේ වේගයෙන් මූදටම ගිහිල්ලා ඉවරයි. ඉතින් ඔය කාරණා ඔක්කොම එකතුවක් තමයි ඔය අපි දකින්නේ ඔය. නෑ අපිට තියෙන ජල සම්පත අපේ පරිභෝජනයට පානය කරන්න වගාවට සහ අනිකුත් කටයුතු වලට තියෙන ජල සම්පත එන්න අඩු වෙලා තියෙන්නේ. ඔව් ඒක තමයි මම කිව්වේ. අර අපි ඕක ප්‍රමාණාත්මකව බැලුවාම අපිට ලැබෙන වර්ෂාපතනේ ඉතාල විශාල වශයෙන් වෙනස් වීමක් නැහැ කියලා තමයි ඔය පිළිබඳ විශ්ලේෂණය කරන අය කියන්නේ. ඒ කියන්නේ අපිට මීට අවුරුදු 50කට විතර කලින් ලැබිච්ච වර්ෂාපතනෙම ලැබෙනවා. හැබැයි මම අර කලින් කිව්ව හේතු නිසා ඔය ලැබෙන වර්ෂාපතනය අපිට ඒකාකාරීව ලැබිලත් නැහැ. අපිට අනිකුත් සාධක නිසා ඔය පාංශු ස්තරය අපේ නැති වෙලා ගිහිල්ලා මේ වනාන්තර නැති වෙලා ගිහිල්ලා නිසා මේ පොළවේ රැඳෙන්නේ නැහැ. ඉක්මනින්ම මේක යනවා. එතකොට අර මම කලින් කිව්ව ජල චක්‍රයේ අපිට ජලය පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවේ තියෙන ජලය තමයි හිඟ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපිට ජලය ලැබෙන ප්‍රමාණය තරම් සැලකිත ප්‍රමාණයකින් අඩු වෙලා නැහැ. බොහොම පොඩි රටේ විවිධ ප්‍රදේශ වෙනම සංසන්දනය කරොත් අඩු වැඩි වෙලා තියෙනවා. තෙත් කලාපයේ සමහර කෙනා තෙත් කලාපයේ වර්ෂාපතනය වැඩි වෙලා තියෙනවා. වියලි කලාපයේ වර්ෂාපතනය අඩු වෙලා තියෙනවා කියලා. එතකොට මුළු රටම ගත්තොත් සමස්තයක් වශයෙන් ලොකු වෙනසක් නැතත් එහෙම තැන් වල අපි ඒකට කියනවා අර මේ භූගෝලීය වශයෙන් වෙනස් වීම වැඩි වෙලා තියෙනවා. ඒකම මේ ටෙම්පරල් වේරියේෂන් නැත්නම් කාලයත් එක්ක වර්ෂාපතනය ලැබෙන රටාව වෙනස් වෙලා තියෙනවා. ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් ලැබෙන ජල ප්‍රමාණය අවුරුදු 50ක එක බැලුවොත් ඒක සමානයි. ලොකු වෙනසක් නැහැ. ලොකු වෙනසක් නැහැ දත්තවලට. නමුත් අපිට තියෙන ජලය අඩු වෙලා. අපිට යූස් කරන්න පුළුවන් කියන්නේ පරිභෝජනය සඳහා ගන්න පුළුවන් අවස්ථාවේ තියෙන ජලය නැති වෙලා තියෙනවා. අඩු වෙලා තියෙනවා. ඒකට මිනිස් ක්‍රියාකාරකම් හේතු වෙලා තියෙනවද? ඇත්තටම මේ මෙහෙම ඒක වැරදි ප්‍රශ්නයක් තියෙනවද කියලා අහන එක. ඇත්තටම තියෙනවා. නමුත් ඔබතුමාලා ඒක කොහොමද මේක පැහැදිලි කරනවා නම් පැහැදිලි කරන වැලිකපොළ මහත්තයා කිව්ව කාරණයක් එක්ක තව පොඩ්ඩක් පැහැදිලි කරොත් අපිට වර්ෂාපතනය වාර්ෂික වර්ෂාපතනය දර වශයෙන් මිලිමීටර් 2000ක් නැත්නම් 1900ක් මිලිමීටර් කිව්වොත් නිවැරදියි. අපි වර්ග කිලෝමීටර් 65525ක භූමියක ඉන්නවා. අපිට මේ පොරස්ට් එක නැත්තම් කැලෑ ඝනත්වය 27ක් විතර තියෙනවා. තව 32 දක්වා ගෙනියන්න ඕනේ කියලා තමයි අපේ කතිකාවත තියෙන පරිසරවේදීන්ගේ අදහස. හැබැයි ඔක වැඩි වෙලා නැහනේ. වැඩි වෙලා නැහැ තාම. 27ක ඉන්නේ. ඉතින් අපි මිලියන 22ක ජනතාවක් ඉන්නවා අපිට. මේ අපි බස්නාහිර පළාත වගේ වෙනත් පළාතවල දැන් හැම එකක්ම භූමිය කැඩි අපි පදිංචියට ජනාවාස හොයන නගර බිහි වෙනවා. පර්චස් 6ට දක්වා බැහැලා තියෙනවා දැන් 3ටත් බැහැලා තියෙනවා. ඉතින් අපි රටක් වශයෙන් ගත්තොත් ජන ඝනත්වය ටිකක් වැඩි රටක් අනෙකුත් ඉඩම් ප්‍රමාණයත් එක්ක ගත්තොත් අපිට මිලිමීටර් 2000කට ආසන්න වාර්ෂික වර්ෂාපතනයක් තියෙන්නේ. විශාල මිලියන 22ක ජනතාවක් ඉන්නවා. අපේ පරිසර සමතුලිතතාවය සඳහා 27% අවම වශයෙන් රැක ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඊට අමතරව ජල water spread area කියනවා. අපි ජලය පැතිරිච්ච ප්‍රදේශ වැව් අමුණු ජලාශ ඇලවේලි ගංගා ඔක්කොම ගත්තොත් මේ භූමියෙන් 4% විතර ජලයෙන් යට වෙලා තියෙනවා. පිරිසිදු ජලය කියන එක ලෝකෙම ප්‍රශ්නයක්. අපි 1%ටත් අඩු දශම ගානක පිරිසිදු ජලයක තමයි ලෝකෙම තියෙන ප්‍රශ්නය. නම් ලංකාවේ සමස්ත වපසරිය යට වෙච්ච ආකාරය ඕක තමයි. ඒ අනුව අපි වැලිකවල මහත්තයෙක් වගේ මේ වර්ෂාපතන මිලිමීටර් 2000න් 65%ක්ම ලැබෙන තෙත් කලාපයට. 65% ලැබෙනවා තෙත් කලාපයට. ඒ කියන්නේ ඔය වර්ෂාවෙන් වැඩි ප්‍රමාණයක් මේ මුහුදු කරේ ආශ්‍රිතව තමයි පතිත වෙන්නේ. අපිට අවශ්‍යයි වියලි කලාපයට වැඩි වර්ෂාපතන ලැබෙන 35% විතර ප්‍රමාණයක් තමයි වියලි කලාපයට.
වර්ෂාපතනය ඉතාම අඩු ප්‍රමාණයක් ලැබෙන අවශ්‍ය ප්‍රදේශවලට. බීලි කලාපයේ තමයි ගොඩක් අපේ වැව් වමනු ටික තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක යම් අසමතුලිතතාවයක් තියෙනවා කිව්වොත් නිවැරදි. මේ අසමතුලිතතාවය තිබුණයි කියලා අපිට ඒකෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ. අපි මේ වර්ෂාපතනයේ මිලිමීටර් 2000 වගේම අපිට මිලිමීටර් 2000කට ආසන්න වාෂ්පීකරණයකුත් තියෙනවා. මේ රටක් වශයෙන් මේ ඝර්ම කලාපීය රටක් අපි සමකයට ආසන්න රටක්. ඉතින් අදාළ වාෂ්පීකරණයක් තියෙන ඕනම ජලාශයක ඕනම දවසකට මිලිමීටර් 5ක් විතර වාෂ්ප වෙනවා. මේ ටික ගණන් හදලා බැලුවොත් මිලිමීටර් 5ක් විතර අපි සොරවුව වහලා තිබුණත් ජලාශය අඩු වෙනවා. ඒක තමයි අපේ රටේ කතාව. ඒකම තමයි වගාවට තියෙන ආශිර්වාදයක්. වාෂ්පීකරණය වැඩි, මේ හිරු එළිය වැඩි, අපේ වැස්ස නියමිත කාලයට ලැබීමේ කතන්දරය. ඒක තමයි අපේ වගාවේ සාර්ථකත්වය. නමුත් මේ ඔබ කිව්ව මේ වර්ෂාපතනයේ අඩුවීමක් සමස්ත වර්ෂාපතනයේ අඩු වෙලා නැහැ. වාර්ෂික දල වර්ෂාපතනයේ මිලිමීටර් 2000 වගේ තමයි දිගටම යන්නේ. නමුත් වැලිකොළ මහත්තයා කිව්වා වගේ අපේ කන්න රටාව වැස්ස දවස වෙනස් වෙලා තියෙනවා. යලමහ දෙකන්නේ තිබිච්ච රටාව වෙනස් වෙලා තියෙනවා. අපි ගත්තොත් ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට වහිනවයි කිව්වට වැස්සේ නැහැ මේ ගිය කන්න. දැන් මම අහන්නේ අපිට ඔය සාධක ටික ඔක්කොම හරි. දැන් ඒ තත්ත්වයක් එක්ක අපිට තියෙන සම්පත සීමිත වේගන යනවනේ. ඔව්. එතකොට ජල පෝෂක ප්‍රදේශ, ජලය ලැබෙන මාර්ගයේ ජල උල්පත් ඒවා අපි රැක ගන්න ඕනේ. ඔව්. ඒවා රැක ගන්නවද අපි? අද වශයෙන් අපි දැනට අපේ ජලාශවල රැකගෙන තියෙනවා ඝනමීටර් මිලියන 9000ක් විතර. අපි සියලුම ආයතනවල වාරි මාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව, පළාත් සභාව සියල්ලගෙම ඝනමීටර් මිලියන 9000ක් විතර ජලාශවල අපි රැස් කරගෙන තියෙනවා. මේ ටික අපේ 130කට ආසන්නයි. තවත් 130ක් විතර සංවර්ධනය කරන්න ඕන මේ ජලධාරිතාවය අපේ සියලු අවශ්‍යතාවයන් සපුරන්න. ඒත් එක ඔබ කිව්ව සංරක්ෂණය ඉතාම වැදගත්. මේ ජලාශ, ඇලවේලි, අමුණු, ගංගා ඒවයි තියෙන රක්ෂිත, ඒවයි සංරක්ෂිත කටයුතු මේවා ඉදිරි පරම්පරාවට තහවුරු කිරීමකින් තොරව අපේ මේ ජලය රකින්නයි කියන එක බොරුවක්. ජලය රකින්න බෑ ඇත්තටම. ඒ නිසා මේ වැව් අමුණු සහ ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශය සුරකීමට විවාදයක් නැහැ මේ රටේ ඇත්තටම. රකින්න ඕන. නමුත් අපි දකින කාරණා දිහා බැලුවම මාධ්‍ය තුලින් සහ අසන්න ලැබෙන ඒවා ගත්තම ගැටලු සහගත තැන් තියෙනවා. නමුත් මේකට තියෙන නීතිමය රාමුවේ විශාල අඩුවක් ලංකාවේ නිරීක්ෂණය වෙනවා. අන්න ඒක තමයි මම අහන්න ගියේ. දැන් වැව් පිටිවලත් හෝටල් හැදෙනවා. බැවාවට තියෙන ගස් ටික කපලා දානවා. ඇතැම් රක්ෂිතවල තියෙන අවට ගස් කපලා දානවා. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයිනේ. ඕකේදී ඇත්තටම 1946 වාරි මාර්ග ආඥා පනත තමයි අදත් පාවිච්චි වෙන්නේ. 1946 වාරි මාර්ග ආඥා පනත අදත් පාවිච්චි වෙන්නේ. 46 අදයි කොච්චර වෙනස්ද? වෙනස් වෙලා තියෙනවද? ඒ පනත යටතේ තියෙන රක්ෂිත ප්‍රමාණයක් තමයි අපි බහ අමාරුවෙන් දෙපාර්තමේන්තුව සහ අනිකුත් ආයතන මේක රැකගෙන යන්නේ. ඉතින් මේක විශාල කතාවක්. නමුත් මේක අපිට තාක්ෂණික නිර්ණායක තියෙනවා. තාක්ෂණ නිර්ණායකයේ තියෙනවා ඇලක් වුණාම, වැවක් වුණාම, අමුණක් වුණාම, ගඟක් වුණාම. තරහ වෙනපො මෙන්න මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. මේක ඇහුවේ නැත්තම් බලන් ඉන්න ප්‍රේක්ෂකයන් මට බනි. දැන් 1946 පනත තමයි තාමත් තියෙන්නේ කියලා ඔබතුමාලා කියනවා. දැන් ඉන්නේ ඔබතුමාලා. ඔව්. ඉතින් මේක වෙනස් කරමුකෝ. ඇත්තටම මේ ශ්‍රේෂ්ඨ වෘත්තීය වේදීන් හැටියට හැමදෙස්සෙම මේ වැව් අමනු සහ ජලාශ, ඇලවේලි, ගංගා සම්බන්ධයෙන් තියෙන රක්ෂිත ප්‍රමාණය හඳුනාගෙන ඒවා වාරි මාර්ග ආඥා පනතේ හෝ වෙනත් පනතක් යටතේ රටේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හෝ මේක ගැසට් කළ යුතුයි, මේක නීතියෙන් ස්ථාපිත කළ යුතු කියන හඬක් අපේ තියෙනවා. දෙපාර්තමේන්තුව මේ බොහෝ කාලයක් තියෙනවා. මේකට කිසිදු දේශපාලන ભેදයක් නැහැ අතරම කියන්නේ. හැම රජයක්ම මේකට උත්සාහ ගත්තා. හැම රජයක්ම උත්සාහ කළා. දැන් දශක ගණනාවක පුරාම මගේ මතකයේ හැටියට මේ දශක 2-3කට එහා අවුරුදු 20ක 25ක කාලය තුලම මේ රක්ෂිත ප්‍රමාණය, මේ ගඟේ ඉවුර රකින්නේ කොහොමද, වැවේ ඉවුර රකින්නේ කොහොමද, ඇලේ දෙපැත්ත රකින්නේ කොහොමද? ඔබ දන්නවා පාරක් ගත්තොත් පාරක් ඕනම පාරවල් වර්ග 4ක් තියෙනවා ලංකාවේ. ඒ රෝඩ්
ප්‍රධාන නගර සම්බන්ධ කරන රෝඩ් පාරවල්. ඊට පස්සේ පළාත තුල ඒවා B රෝඩ් කියලා කියනවා. මහා මාර්ගෙත් වැඩ කරලා තියෙනවා. පළාත තුල තියෙන B රෝඩ් කියනවා. ඊට පස්සේ ප්‍රාදේශීය සභා නගර සභාවල CD කියලා රෝඩ් ABCD රෝඩ් තියෙනවා. ඕවයි රක්ෂිතය කියන එක දෙපැත්තේ හරියටම ගැසට් එකකින් නම් කරලා තියෙනවා. අපි දන්නවා ගාලු පාරේ එක පැත්තකට ගියොත් රක්ෂිත ප්‍රමාණයක් තියෙනවා. පාරේ පළල අනුව. පාරේ පළල අඩි 50 නම් ඊට සමාන රක්ෂිතයක් දෙපැත්තෙම තියෙනවා. පාර මැදේ ඉඳන් අඩි 50ක් කියලා. ඒ වගේ මේ ඉදිකිරීමක් කරන්න ගියාම ඒක බලලා තමයි අවසර දෙන්නේ. අවසර දෙන්නේ. නැත්නම් කඩලයින් කරා. කඩලයින් කරන්න බලය තියෙනවා. ඒ කියන්නේ පොලිසිය ඕනම පුරවැසියෙකුට පැමිණිල්ලක් දාන්න පුළුවන්. පොලිසියට ගිහිල්ලා මෙන්න මේ පාරේ රක්ෂිතය තුල ගයක් හදනවා කියලා. ඊට පස්සේ කඩලයින් කරන්න වෙන නීතිය හැටියට. දැන් ඒ වගේ වැව්වමනු වලටත් තාක්ෂණික නිර්ණායකව අනුව අපි දෙපාර්තමේන්තුවේ සකස් කරපු චක්‍ර ලේඛනයක් තියෙනවා. ඒ චක්‍ර ලේඛනය මොකක්ද ඒ තාක්ෂණික නිර්ණායක? තාක්ෂණික නිර්ණායකයෙක් කියන්නේ අපි ගත්තොත් වැවක් ගත්තොත් වැවේ බැම්මේ පහළ පැත්ත අපි කියනවා පරණ ක්‍රමයට කට්ට කඩුව ටික. කට්ට කඩුව වැවේ රකින්න තාක්ෂණික නිර්ණායකයක් තියෙනවා. වැවේ බැම්මේ උස වගේ 4 ගුණයක් කට්ට කඩුවේ විය යුතුයි කියලා. 4H කියලා කියනවා. ඒක තමයි රක්ෂිතය. අපි ඔබතුමාලා කියනවා ගස් ගොම්මන ඕන වැවට කියලා. අපිට දෙපාර්තමේන්තුවකට බනිනවා මහජනයා මාධ්‍ය වලින් මේ ගස් ගොම්මන නැහැ කියලා. ගස් ගොම්මන කියන වැව් තාවුල්ල. අපි මේ උපරිම ජල මට්ටම රක්ෂිතයක් හැටියට නම් කරලා තියෙනවා. කොච්චර වැවේ තියෙනවා මේ ධාරිතාවයේ සඳහන මට්ටම් අවසාන එක තමයි බන් টොප් ලෙවල් කියන්නේ බැම්මේ උපරිම උස. අඩුම වශයෙන් බැම්මේ උපරිම ජල මට්ටමට රක්ෂිතේ තියෙන්න ඕන. වැව් තාවුල්ල තියෙන්න ඕන. ගස් ගොම්මන තියෙන. ගස් ගොම්මන නිකන් හැදෙයි මේක වෙන් කරොත්. ඇලක ගත්තොත් ඇලේ පළල අනුව. ඇලේ පළල මේක අඩි වලින් තියෙන පැරණි ක්‍රමයට. ඇලේ පළල අනුව අඩි එක පැත්තකට අඩි 11 පළල පුංචිම ඇල තියෙන අඩි 11 මගේ මතකයේ හැටියට. ඊට පස්සේ අඩි 22 තියෙනවා. අඩි 33 තියෙනවා. ගඟක් වුණාම අඩි 100 තියෙනවා දෙපැත්තට පළල. ඉතින් මේවා තාක්ෂණික නිර්ණායක අනුව දෙපාර්තමේන්තුව චක්‍ර ලේඛන වලින් තමයි පවත්වාගෙන යන්නේ. ඇතම් කාරණාවලදී උසාවියෙන් මේක ප්‍රශ්න කරපු අවස්ථාවල වාරිමාර්ග ඉංජිනේරුවරයෙක් ගිහලා සාක්ෂි දුන්නාම උසාවිය මේක පිළි අරන් තියෙනවා. ගරු අධිකරණය මේක පිළි අරන් තියෙනවා. මේ තාක්ෂණික නිර්ණායක යටතේ මේක තහවුරු කළ යුතුයි කියලා රක්ෂිතය. නමුත් අද වෙනකන් අපිට මේ අවුරුදු ගණනාවක සෑම රජයක්ම කටයුතු කරා. මේ ළඟදී ජනාධිපතිතුමා කිව්වා මේක මාස 6න් අවසන් කරන්න ඕනේ කියලා. මාස 6න් මේ ගැසට් නිවේදනය අවසන් කරන්න කියලා. ඉතින් නමුත් මේක විවිධ හේතුන් තියෙනවා. විවිධ ගැටලු තියෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. මේකට ජාතික මට්ටමේ කමිටුවක් පත් කරා. හැම ආයතනයක්ම නියෝජනය කරමින් කමිටුවක් පත් කරා මේ රක්ෂිත දැන් තියෙන තාක්ෂණික නිර්ණායකවල ගැටලු තියෙනවා නම් අපි විශේෂයෙන්ම කවුරු හරි දැනට ඉදිකිරීමක් කරලා තියෙනවා නම් මේ කඩායිවත් කරන්න අපි කඩිනම් තීරණ ගන්න එපා. ඉදිරි අනාගතය වෙනුවෙන් ඉදිකිරීමක් කරනවා නම් නිර්ණායකවලට යටත් කරන්න කියලා. ඉදිරි අනාගතය වෙනුවෙන්. ඒ කවුරුත් බය වුණා මේක රක්ෂිත ගැසට් කරෝතින් තියෙන ඒවා ඔක්කොම කඩවල්, ගෙවල් ඔක්කොම කඩයි කියලා. එහෙම එකක් නැහැ. එහෙම හෝටල් කඩයි කියලා. එහෙම එකක් නෙමෙයි. අපි කිව්වේ ඉදිරියේදී යමක් කරනවා නම් මේ තාක්ෂණික නිර්ණායක සලකන්න කියලා ගැසට් කරමු කියලා. ඒ අනුව මේ තාක්ෂණික නිර්ණායක පිළිගත්තු නඩු තීරණ ගොඩාක් තියෙන රටේ. සමහර හෝටල් කඩලා ඉවත් කරලත් තියෙනවා ඇත්තටම. පළතල නැතුවා නෙමෙයි වාරිමාර්ග ආඥා පනත. නමුත් රෙගියුලේෂන් කියන එක මේ ගැසට් එක නිකුත් වෙන්න නැතුව නිලධාරීන් ඔබ කියන්නේ ඔය තාක්ෂණික කරුණු පනතකට පැමිණිය යුතුයි කියලාද? එහෙමම අවශ්‍ය නැහැ. මේ තියෙන දැනට තියෙන අනපනත් ඕමනාවටත් තරම් ප්‍රමාණවත්. නැත්තම් මේකට ඇත්තටම අමාත්‍ය මණ්ඩල අනුමැතියකුත් තියෙනවා. මේ තාක්ෂණික කරුණු ගැසට් කරන්න කියලා. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් තියෙනවා. කිසිදු ભેදයකින් තොරව හැම රජයකම මේකට උත්සාහ කරගෙනත් තියෙනවා. ඉතින් මේක හුදෙක් තාක්ෂණික කාරණයක්. මේ ඇලට මෙහෙම කැලලක් ඕන. නැත්තම් මැෂින් එකක් කිට්ටු කරන්න බෑ. මේක නඩත්තු කරන්නත් බෑ. මේක පිළිගැනීමක් තියෙන කාරණයක්. ඒ කියන්නේ ඔබ කියන්නේ තව දුරටත් පැහැදිලි කළොත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හදලා තියෙන මේ තාක්ෂණික කාරණා ටික අමාත්‍ය මණ්ඩලය තුල අනුමත කරලා ගැසට් කරන්න. අනුමත කරලා තියෙනවා ගැසට් කරන්න. කරලත් තියෙනවා. ගැසට් කරලා නැහැ. ගැසට් කරලා නැහැ. නෑ. ඒක තමයි ප්‍රශ්නේ. කොහෙද ඔක නතර වෙලා තියෙන්නේ? නතර වෙච්ච තැන් බොහෝ තියෙනවා. ඉතින් හොයලා බලන්න කියලා ඔබතුමාට කියන්න බැයිද නැත්නම් කියන්නත් බාධා තියෙනවා. මේක ඇත්තටම සෑම ආයතනයක්ම එකතු වෙලා
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ඊට පස්සේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්, වාරිමාර්ග අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ඉඩම් අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන මේක අවුරුදු ගණනාවක් අධ්‍යයනය කරා. මේ තාක්ෂණික චක්‍රලේඛන වල අඩුපාඩු තියෙනවාද කියලා. සුළු වාරිමාර්ග සම්බන්ධයෙන් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිකුත් කරපු රක්ෂිත සම්බන්ධ අඩුපාඩු තිබුණා. මේ චක්‍රලේඛන තිබුණා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරපු චක්‍රලේඛන තිබුණා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිකුත් කරපු චක්‍රලේඛන තිබුණා. ඊට අමතරව ඒ අඩුපාඩු දැන් හදලා තියෙනවා. ඒ අඩුපාඩු නිවැරදි කිරීම සඳහා ජාතික මට්ටමේ තාක්ෂණික කමිටුවක් පත් කරා. හැම ආයතනෙන්. ඒ කමිටුව මේ හොඳ නිර්දේශයක් ලබා දීලා කැබිනට් අනුමැතියත් ලබාගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වැඩසටහන ඉවර වෙලා අවශ්‍ය නම් ඒක අතර අරගෙන ඕන දවසක ගැසට් කරන්න පුළුවන්. ගැසට් වෙන්නේ නැති එක තමයි ගැටලුව තියෙන්නේ. මේක මේ ඔබතුමත් මේකට දැනුවා. ඔව් මේ මම තව පොඩ්ඩක් එකට එකතු කරත් ඇත්තටම මේ දැන් මේ සඳහා දැන් කෙටුම්පතක් හදලා තියෙනවා. ඒ කියන්නේ ලියවිල්ල තියෙනවා. ලියවිල්ල යම් රජයේ දැන් මේ ගැසට් එකක් දක්වා යන්නොත් යම් තියෙනවනේ මේ ප්‍රොසීඩියර් එකක් තියෙනවනේ. එතකොට ඒ සියලුම දැන් අවස්ථාවලදී අනුමත වෙලා යන්න ඕනේ. ගැසට් එක ආවොත් අපේ ගංගා ටික ආරක්ෂා වෙනවද? අනිවාර්යයෙන්ම වැව් ටික ආරක්ෂා වෙනවා. ගොඩක් මීට වඩා ගොඩක් මාර්ග ටික ආරක්ෂා වෙනවා. සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙනවා. රක්ෂිත. ඔව් රක්ෂිත. ඒ හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ ගංගා ඇල දොළ වැව් අමුණු ඒ සියලු දේවල් වල අවශ්‍ය රක්ෂිත තියෙනවා. ඊට අමතරව අපි මේ ඉහළ ජලධාරා ප්‍රදේශවල කරන යම් මේ කටයුතු කොහොමද මේවා පිළිබඳ ඒ කියන්නේ ජල පෝෂක ප්‍රදේශ පිළිබඳ කටයුතු කරන්නදී කොහොමද වෙන්නේ මේ සීලුම දේවල් අඩංගු ලියවිල්ලක් මේ වෙන විට විද්වත් කමිටුවක් මගින් මේ ඩ්‍රාෆ්ට් කරලා අපි කියන්නේ කෙටුම්පතක් හදලා තියෙනවා. ඒකමදී තියෙන මේ කෙටුම්පත ගැසට් එකක් දක්වා යාම තමයි. මේකට අයිති වෙන ආයතන මොනවද? අපි දැන් මේ ඉස්සෙල්ලා මතක් කරපු ඒ කියන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ඊට පස්සේ පළාත් සභා පවා සමහර තැන්වලදී මේකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ සියල්ල ඇතුළත්. ඔව් සියල්ල ඇතුළත්. පළාත් පාලන ආයතන මේ එක අයගේ තම තමන්ගේ මේ වපසරිය තුළ ක්‍රියාත්මක කර යුතු නීති රීති පවා ඒකේ අඩංගු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක ගැසට් වුණොත් කාටත් හිතන දේවල් කරන්න බෑ. ඒ කියන්නේ නීතිමය බලය හිමි වෙනවා. එතකොට මේ අදාළ ආයතන වලට. ඇත්තට මේ ගැසට් එකනේ එළියට එන්න ඕනේ. අපි මේ කාපට් දාපු පාරවල් ආරක්ෂා කරනවට වැඩිය අපේ પરම්පරා ගානක් රැකගත්ත වැව් ටික, ගංගා ටික, ඇලවේලි ටික නෙමෙයිද අපි ආරක්ෂා කරගන්න. ඇත්තටම මේ ඔබතුමාලාටත් ඒක හොඳ මේ මම හිතන්නේ සොයා බලන්න බැලිය යුතු වැදගත් කාර්යයක්. මොකද්ද මේකට වෙලා තින්නේ? ඇයි මේක පරක්කු වෙන්නේ කියන එක මේ කතිකාවතක් එන්න ඕනේ. දැන් මේක ඇත්තටම මට කියන්න දේශපාලන අධිකාරිය පැත්තෙන්ද මේ හිරවීම තියෙන්නේ නැත්නම් ඔබතුමා දේශපාලන අධිකාරියෙන් මේකට එහෙම බලපෑමක් නැහැ. මේක දේශපාලන අධිකාරියෙන් එහා ගිය මේ ඒ කියන්නේ අනිත් මේ පරිපාලනමය පැත්තෙන් හිර වෙච්ච දේවල් තියෙනවා මම හිතන්නේ. ඒවා තමයි මෙතන බලපාලා තියෙන්නේ. ඔබතුමාලා මේ වගකීම් බාරගත්තට පස්සේ මේක ගැසට් කරවගන්න උත්සාහයක් දැරුවේනේ. කීපවරක් උත්සාහ කරා. ඇත්තට මේ බාලගිරි දෝෂය වගේ හැම දෙයක්. ඇත්තට මේක ගැසට් වුණොත් අපිට මෙහෙම කතා කරන්න ඕනෙත් නැහැ. ගොඩාක් රිවුස් අඩු වේවි. මේ වැව අල්ලගත්තේ මෙහෙමයි, මෙහෙම කැඩුවේ මෙහෙමයි කියලා. දැන් මේ ඕනම රටේ පුරවැසියෙකුට මේක ගැසට් කරලා තියෙනවා නීතිමය ලියවිල්ලක්. ඇයි ඔබතුමාලගේ උත්සාහයන් නතර වුනේ? නතර වෙලා නැහැ. අපි දෙපාර්තමේන්තුවේ හැටියට මම කියන්නේ මේ ගැසට් කරව ගන්න දරපු ව්‍යායාමයේ අඩපණ උනේ කොහොමද? මම ඕක අපි කියන්න ඕන දෙපාර්තමේන්තුව මේකේ අවශ්‍ය තාක්ෂණික නිර්දේශ ලබා දුන්නා. අමාත්‍යාංශය අවශ්‍ය පරිපාලනමය සහයෝගය ලබා දුන්නා. නමුත් මේක මම ඒකයි කිව්වේ දශක ගණනාවක ව්‍යායාමයක්. හැම අවස්ථාවම උත්සාහ කරනවා යට වෙනවා. දැන් මේ ඒකයි මම කිව්වා මේ නව රජයේ බලයට පත් වුණ ගමන ජනාධිපතිතුමා කිව්වා මේක කරන්නම ඕන කියලා. ජනාධිපතිතුමා මේකට දැනුවත්ද? දැනුවත් කරලා තියෙනවා. ඉතින් එතුමා දන්නවා මෙවැනි තාක්ෂණික නිර්ණායක ඔබතුමාලා සකස් කරලා තියෙනවා කියලා. දන්නවා. ඉතින් එතුමාට ඔබතුමාලා මේ ලියවිලි ඉදිරිපත් කළාද? රජයේ ජනාධිපතිතුමා කිව්වා අවශ්‍ය නිලධාරීන් ඔක්කොටම කිව්වා මේවා ඉවර කරන්න කියලා. මේක ඇත්තටම කලින් මහින්ද එතුමා නියෝගය දීලා තියෙන්නේ. නියෝගය දීලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ මේ කමිටුව දාලා පත් කරේ. බොහෝ කල්. ඊට පස්සේ හිටපු ජනාධිපතිතුමා කාලේ පටන් ගත්තා. ඊට පස්සේ පහුගිය 2015 පස්සේ ඇතුණු ආණ්ඩුවත් මේක දිගටම ගෙනගෙන ගියා. කමිටු පත් කරලා දැනුවත් කිරීම කරලා ඔක්කොම කරගෙන ගියා. ඊට පස්සේ මේකේ මේ මෑත කාලීනව නවත උත්සාහ අරන් තියෙනවා. නමුත් තවමත් මේ ගැසට් එක නෑ. එහෙම ගැසට් කරා නම් ඔය
තියෙන රක්ෂිතවල පදිංචි වීම, හෝටල් ඉදිකිරීම, අරහෙන් අල්ලගත්තා, මෙහෙන් අල්ලගත්තා මොකුත් කියන්න බෑ. ඕනෑම පුරවැසියෙකුට අයිතිය තියෙනවා ගැසට් එක පෙන්නලා නඩුවක් දාන්න. නැත්තම් ඒ අල්ලගන්නේ පුජ්‍යලේ අර මහා මාර්ගයේ. හයිවේ දැක්කොත් ඔබතුමාලා දැක්ක හයිවේ දෙපැත්තේ වැටක් ගහලා තියෙනවා. මේ වැට තාක්ෂණික වැටක් අපිට කොහෙවත් ගල් හිටවල වැටක් ගහන්න ඕනේ නැහැ. වැවේ ඇලේ ගඟේ උර අඩි 100යි නැත්තම් අඩි 50යි. මේ ඇලේ මේ අමුනේ ඉහළ පැත්තට අඩි 10යි මේ පහළ පැත්තට අඩි 50යි කියලා ඕනම මේ ගොවි මහතුරු මේ කතාව හොඳට දන්නවා රක්ෂිතය. රටේ ගොවි ජනයා මේ රක්ෂිත පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. දෙපාර්තමේන්තුව වල මේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් හොඳ අවබෝධයක් තියෙනවා. මේකට නීතිමය ලියවිල්ලක් නැති එක තමයි රටේ තියෙන ලොකුම ප්‍රශ්නය. ඒ නිසාද මේ එන්න හානිය වැඩි වෙලා තියෙන ඔබතුමාලට මේ නීතිය ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තියෙන්නේ. අත වශයෙන්ම ඔව්. ඒක නිසා තමයි දැන් ඒ කියන්නේ අපිට දැන් මම උදාහරණයක් කියන්නම්. අනුරාධපුරයේ තියෙන නුවර වැව නගරයට ප්‍රධාන ජල සම්පාදනය කරන වැව වටේට අනවසර ගොඩනැගිලි 2000ක් ඉදි කරලා තියෙනවා නුවර වැවේ රක්ෂිතය තුල. ඒ වගේ අනිත් විශේෂයෙන්ම නගරාසන්න තියෙන වැව් වල තමයි ප්‍රශ්නේ වැඩි. දැන් ඒ වගේ තව අනික් බොහෝ අපේ උදාහරණ දෙන්න පුළුවන්. අපි විමර්ශන විශේෂාංගිනොත් ඔය ගැන කතා කරලා තියෙනවා. ඔව් මම විශේෂයෙන්ම කතා කරලා තියෙනවා. මොකද පහුගිය කාලේ මේ ඔය ඔය කැපීමත් එක්කම ඊළඟට මේ කතා කරපු මේ බොහොම මේ තුරු දුන්න කාරණය මේ රක්ෂිත අල්ලා ගැනීමනේ. එතකොට ඔය රක්ෂිත වලින් වැව් වල රක්ෂිත කියන එකත් ප්‍රධානම එකක්. එතකොට හිතන්නකො දැන් එහෙම අනවසර ඉදිකිරීම අතර තියෙනවා දැන් හෝටල් තියෙනවා, ගෙවල් තියෙනවා, යම් මේ తాවකාලික ඉදිකිරීම. ඕවා සියල්ලෙම මොනතරම් ජලයට අපවිත්‍ර දේවල් එකතු වෙනවද ඒ පිළිබඳව ඇති වෙන ඒ ඔක්කොම මේ අපි හිතලා බැලුවාම ජලය පිරිසුදු කර ගැනීම සඳහා අපි මේ විශේෂයෙන්ම ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් කරන ලොකු පිරිවැයක් ඉතුරු කරගන්නත් පුළුවන් ඔක අනිත් පැත්තෙන්. අපි මේ ලොකු ජලය අපි අපවිත්‍ර කරලා ආපහු පිරිසිදු කරලා මේ බීමට සුදුසු ජලය හදා ගන්නවට වඩා මේ ස්වභාවික ජලය මේ පවිත්‍ර භාවය රඳා ගන්න පුළුවන් නම් අපිට මේ පැත්තනොත් ලොකු ඉතුරුවක් වෙනවා. ඒ වගේම අර මේ සම්පත ඒ කියන්නේ වැව් මේ ඇලදොලේ තියෙන ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා මේ නීතිමය මේ රාමුව තුල කටයුතු කරනවා නම් අපිට මේ කිසිම මේ කරදරකින් තොරව ජලයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්න මේ පුළුවන් වෙනවා. මම හිතන්නේ අපි අර කලින් කතා කරපු ප්‍රශ්නටත් විසඳුමක් ලැබේ. දැන් ජලය ලැබෙනවා. නමුත් මේක රඳා පවතින්නේ නැත්තේ ඇයි කියලා මම ඔබෙන් ඇහුවා. ඔබ ඒකට උත්තරයක් දුන්නා. මම හිතන්නේ මේවා ගැසට් වුණොත් ඔය අපේ ඒ ප්‍රශ්නට යම් කිසි විසඳුමක් ලැබෙන්නේ. ඇත්තටම මේක තමයි අපි කියන්නේ ජලය අඩු වෙනවා කියන එකේ කාරණා දෙකක් නේ තියෙන්නේ. එකක් ප්‍රමාණාත්මකව අනිත් මේක ගුණාත්මකව. ඒතර ඔය කාරණා දෙකම හරියට ඉෂ්ට කරගන්න පුළුවන් නම් අපි මේ තිරසරභාවය කියන එක කියන්නේ සම්පතක් වශයෙන් මේක කොහොමද අපි සංරක්ෂණය කරන්න කියන එක සම්පූර්ණයෙන්ම ආමන්ත්‍රණය වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. ඔබතුමාලා අපහසුතාවයට පත් කළා නෙමෙයි ඔබතුමාලා සමහර විට දන්නවා ඇති ගැසට් නොවි හිර වෙලා තියෙන්නේ කොතනද කියලා. නමුත් ඔබතුමාලාට තියෙන නීතිමය බැඳීම් සහ රාජකාරීමය බැඳීම් එක්ක ඒක මේ වගේ ප්‍රසිද්ධ වැඩසටහනක එලි කරන්න බැරි අපහසුකම් ඇති. අපි ඒ ගැන හාරවුසන්නේ කොහොමනත් අපි පිළිගත යුතුයි. ඔබතුමාලත් ඒක පිළිගන්නවා ඒක ගැසට් විය යුතුයි කියලා. ඒ නිසා අද ලෝක ජල දිනය දවසේ මේ වැඩසටහන පිළිබඳව අවධානයෙන් ඉන්න රටේ ජනතාවට අපි මතක් කරන්න ඔබ සියලු දෙනාගේ ඒ බලපෑම අවශ්‍යයි. අපි මේක ආරක්ෂා කර ගැනීම සඳහා පෙළ ගැහිමු කියලා. ඒ වගේම ජනාධිපතිතුමන් ඇතුළු රටේ ඉහළ දේශපාලන අධිකාරියට මෙන්න ආරක්ෂා කරගන්නවා නම් මතු පරපුරට දායාද කරනවා නම් හොඳම අවස්ථාව මෙතුමන්ලා කියන විදිහට මේ ගැසට් එක අපි නිකුත් කරමු. එහෙම වුණොත් අපිට මේ වගේ ගොඩක් පරිසර විනාශයන් ගැන කතා කරන්න වෙන්නේ නැහැ. අපේ ජල සම්පත ආරක්ෂා වෙයි. අපේ මතු පරපුර වෙනුවෙන් මේ ජල සම්පත ආරක්ෂා වෙයි. කවුරු හරි මං හිතන්නේ අනාගතයේ දවසක මේ ගැසට් එක ගැන කතා කරයි. මේ නිසා තමයි අද මේ ජල සම්පත ආරක්ෂා වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියන කාරුණික ඉල්ලීම කරමින් අපි යනවා කෙටි විරාමයකට. අපි කෙටි විරාමයකට යමුනේ හොඳ තැනකින් ජල සම්පත ආරක්ෂා කරගන්න අපේ තියෙන නීති රීති ප්‍රමාණවත්ද කියන තැනින් තමයි අපි ගියේ. සඳහා තිබ්බ බාධාවන් මෙතුමන්ලා කතා කළා. ඇත්තටම මේ ජල සම්පත දැන් අපි නීතියෙන්ම ආරක්ෂා කරගත යුතුද නැත්නම් අපිට පුරවැසි වගකීමක් නැත්නම් අපි හැමෝටම
අනිවාර්යයෙන්ම. අපි ඇත්තටම ලංකාවේ ගත්තොත් ගොවි ජනතාව 40%ක් විතර ඉන්නේ. මේ ජනතාවට ගොවීන් ජනතාව විශේෂයෙන් මහා වාරිමාර්ග ව්‍යාපාරවල ලක්ෂ 20ක් විතර ගොවි ජනතාව ඉන්නවා. ඉතින් මේගොල්ලන්ට මේ පිළිබඳ ලොකු අවබෝධයක් තියෙනවා. නමුත් ඔබ කියන පරිසරය ජලය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් නැත්නම් අපවිත්‍ර කිරීම සම්බන්ධයෙන් ගොවි ජනතාව බොහොම උනන්දුවෙන් කටයුතු කරන කිසිම ගැටලුවක් නැහැ. ඒගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. නමුත් මේ ජලාශ කියන්නේ වැව් වමන කියන්නේ ඊටාම ලස්සන පරිසර පද්ධතියක්. මේවා බලන්න යන අය විශාල අපවිත්‍ර කිරීමක් කරනවා. ගොඩාක් තැන්වල අපි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අදාළ පළාත් පාලන ආයතන බෝඩ් ගහලා තියෙනවා. නමුත් අපවිත්‍ර කිරීම කියන එක අපිට ආවේනික ලක්ෂණයක් වෙලා. ඒ කියන්නේ බෝතල්, පොලිතීන් හැම දෙයක්ම දාලා. මේකත් ඒ අපවිත්‍ර කිරීම කියන කාරණයටත් නීති රීති සකස් විය යුතුයි මීට වඩා. නීති රීති වලින්ම බෑ ඔබ කියනවා වගේ යම් ආකල්ප වෙනසක් මේ රටේ අවශ්‍යයි වාරි කර්මාන්තයේ ජලාශ සම්බන්ධයෙන්. අපි හැමෝටම අවබෝධයක් තියෙනවා වෙන රටක අපි මේ ගැන කතා කළ යුතුයි ජල දිනය දවසේ වගේ දිනවල අපි කතා කළ යුතුයි. අපි දන්නා කොළඹ නගරේ කලින් තිබුණු තත්ත්වය අපි කඩදාසි නොයෙකුත් අපද්‍රව්‍ය පාරේ දානවා. දැන් ඔබට අපිට කාටවත් එහෙම කඩදාසි කෑල්ලක් හරි තොපි කොලේ හරි දාන්න හිතෙන්නේ නැහැ පාරේ. නමුත් ජලාශය ගැන තවමත් එහෙම හිතන්නේ නැහැ. කතරගම ගිහිපු කෙනා වෙන්න පුළුවන් නැත්නම් තවත් විනෝද චාරිකාවක් ගිහිපු කෙනා වුණා කෑම ටික කන්න නැත්නම් විවේක ගන්න වැවක් අයින් නතර කරනවා. වැවට සියල්ලම බැහැර කළා තමයි ඉන්නේ ගෙනියපු ටික. ඒක අපේ ඊටාම නරක ගතියක්. නමුත් ප්ලාස්ටික් බෝතලේ කඩදාසි ඔක්කොම වැවට බැහැර කරලා දාලා එතනම දාලා එනවා. ඉතින් මේක විශාලම ඛේදවාචකයක්. මේ ලස්සන තැන් ඇත්තටම ඒවයි ගත්තොත් විශාල ප්‍රමාණයක් සුද්ධ කරන්න තියෙනවා. දැන් වැව වාන් දමන කාලයට නැත්තම් වැව සුද්ධ කරනවා අපි මැෂින් දාලා සමහර වෙලාවට. ඒවයි විශාල ප්‍රමාණයක් බෝතල් තියෙනවා. අපේ සේවකයෝ කකුල් කැපිලා නොයිකුත් තුවාල වෙච්ච අවස්ථා බොහෝයි. ඉතින් මේක විශාල ඛේදවාචකයක් රටේ. මේවා නීති රීති වලින්ම කරන්නත් බෑ. ආකල්පයක්. හැබැයි ගොවි ජනතාව කවදාවත් මේව අපවිත්‍ර කරන්න. ඒක මම හොඳටම දන්නවා. මම ශේෂ්ත්‍රයේ බොහෝ කාලයක් හිටපු කෙනෙක්. මේ ගොවි මහත්තයෙක් කවදාවත් බෝතලේ එතෙට විසි කරන්නේ නැහැ. ගොවි මහත්තයා ඒගොල්ලෝ ආදරේ. වැවේ බොහොම ගෞරවාන්විතව තමයි වැවේ දොලේ තාමත් ගොවි මහත්තුරු මේ වැඩේ කරන්නේ. ගොවි මහත්තුරු කුඹරට ගෙනියන එකත් ආපහු ගේනවා. පොලිතින් ගෙනියන්නේ නැහැ. ගොඩක් කෙසෙල් කොළ එහෙම ගෙනියන්නේ. අදත් අපි නගරේ අපි ඔබ නොදකින සංස්කෘතියක් අපේ තවමත් ගමේ තියෙනවා. අපි මේ නගරෙන් යන අය තමයි වැඩේ කරලා ඉන්නේ. නගරෙන් යන අය මේ ගොවි මහත්තුරු හදර ටික කෑම ටික නගරයට වෙලා කාලා බීලා ඒ ටික විනෝද චාරිකාවට ගිහිලා ඊවට ඒකටත් දාලා එන මන් දන්න කිසිම ගොවි මහත්තයෙක් ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ඇත්තටම ඒගොල්ලෝ දැඩි හිතේ අමාරුවෙන් තමයි ඒ ගැන දිහා බලන්නේ. එහෙම අපේ උගත්කම කියන අතරේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දියුණුව කියන අතරේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ආකල්පමය සංවර්ධනයක් ඊටාම අඩුයි ඇත්තටම. ඕක ඇත්තටම අර වගාව කරන ගොවි මහත්තයා නෙමෙයි ඕක කරන්නේ. වාරි මාර්ග සංවර්ධනය පිළිබඳව විශේෂඥයෙක්. මේ ටික අපිට නොතිබ්බොත් මොකද වෙන්නේ? මේ වැව් පද්ධතිය සහ මේ අපිට හුරුම වෙලා තියෙන මේ ජල අපි බලාපොරොත්තු වෙන ගංගා ඇලදොල වලින් අපිට ලැබිලා තියෙන මේ තෙත එහෙම නැත්නම් මිනිසුන්ගේ පිපාසය නිවන මේ මහා සම්පත අපිට තිබුණ නැත්නම් මම හිතන්නේ අද අපේ මේ ජන සමාජය මොන වගේ තැනක ඉඳීද කියලා. කියන්නේ මේ අපි දන්නා අපිට දැන් මේ වෙනකොට කලින් මතක් කරා අපිට ගබඩාමය ශක්තියක් තියෙනවා. ජලය ඝන මීටර මිලියන වලින් අපි කියන්නේ ඝන මීටර මිලියන 9000ක් අපි ගබඩා කිරීමේ හැකියාව තියෙනවා අපේ තියෙන සියලුම මේ ජලාශ ගත්තාම. ඒ කියන්නේ මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ කුඩා වැව් කියන ඔක්කොම. එතකොට අපිට වාර්ෂිකව ලැබෙන මේ ජල ප්‍රමාණය බැලුවොත් ඒක සාමාන්‍යයෙන් මේ අපි සාමාන්‍ය පාවිච්චි කරන ඔය මේ ඒකකේ තමයි ඝන මීටර මිලියන කියන එක. එතකොට ඝන මීටර මිලියන 40000ක් විතර වගේ ප්‍රමාණයක් අපිට දල වශයෙන් වර්ෂයකට ලැබෙනවා. එතකොට ඒකෙන් අපි ගබඩා කරගන්න පුළුවන් අපිට ඝන මීටර මිලියන 9000ක් විතර. එතකොට සාමාන්‍යයෙන් ගබඩා කිරීමේ හැකියාව
මේ බොහෝ රටවල් වල මේ බලනවා මේ රටේ ඉන්න මුළු ජනගහණයෙන් මොනතරම් ප්‍රතිශතයකට ගබඩා කරගන්න පුළුවන්ද කියලා. ඒක මේ ඒක කියන්නේ අර per capita storage facility කියලා එක කියන්නේ. අපි කියන්නේ ඒක පුද්ගල ජල ගබඩාමය හැකියාව කියලා අපි සිංහලෙන් කිව්වොත් ලංකාවේ ඒක පුද්ගල ආදායම හා සමානයි. ඔව්. ලංකාවේ තියෙන්නේ මම ඔය කිව්ව මේ අගයන් සංසන්දනය කරාම ඒ කියන්නේ අපේ ජනගහනය මිලියන 22ක් 23ක් විතර ඉන්නවා කියලා හිතුවත් ඕක තියෙන්නේ එක පුද්ගලයෙකුට ඝන මීටර 350ක් විතර දල වශයෙන්. හැබැයි දියුණුවේ සම්මතය කියන්නේ ආසියාවේ වුණත් අපි කියන්නේ කොරියාව, ජපානය, චීනය වගේ රටවල් වල ඕක 800න් විතර එහා තියෙන්නේ. එතකොට අපි මේ පැත්තෙන් අපි ඒ කියන්නේ අපි යම් දුරකට තව මේක වැඩි කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එතකොට අපිට ඕක කරන්න පුළුවන් දැන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි දැන් ওই මහා පරිමාණයේ ජලාශ හදාගෙන යන එක. දැන් මේක ලංකාව ගත්තාම මහා පරිමාණයේ ජලාශ දැන් අපි යම් දුරකට ඇවිල්ලා තියෙනවා මේ අපි කියන්නේ ඒක සැචුරේට් වෙලා. දැන් අපිට තව ගොඩක් මහා පරිමාණ ජලාශ හදන්න බෑ. තව ලංකාවේ ගත්තොත් මේ අතේ ඇඟිලි වලට අඩු සංඛ්‍යාවක් තමයි අපිට මහා පරිමාණ ජලාශ හදන්න පුළුවන්. ඒත් අපිට තියෙන මේ කුඩා ජලාශ අපි කලින් කතා කරපු මේ කුඩා ජලාශ අපි දන්නවා 15000කට කිට්ටුව තියෙනවා කියලා මේ අපි ගෝජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව තියෙනවා. ඒක තවදුරටත් වැඩි දියුණු කරලා ඒවැය තියෙන ධාරිතාව පුළුවන් මට්ටමින් වැඩි කරලා ඒ ජලය ගබඩා කිරීමේ හැකියාව වැඩි කරගත්තොත් අපිට මේක යම් දුරකට තව දුරටත් අපිට මේ පුළුවන් සාර්ථක මට්ටමේ තියාගන්න අපේ මේ ජලය පරිභෝජනය කිරීමේ හැකියාවයි ඔක්කොම සල්කලා බැලුවාම. එහෙම වැඩපිළිවෙලක් තියෙනවා. ඔව් ඒක තමයි දැන් අපි මේ වෙනකොට අපි ප්‍රධාන වශයෙන් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ මගින් දැන් ක්‍රියාත්මක කරනවා මේ වැව් 5000ක් පුනරුත්ථාපනය කිරීම වෙනත වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ වැව් 5000ක් නැවත පුනරුත්ථාපනය කිරීම කියලා අපි ආරම්භ කළා තිනවා. ඒක අවුරුදු 3කට මේ සැලසුම් කරලා තියෙන වැඩසටහනක්. 2021 ආරම්භ වෙනවා. 2021 වර්ෂය තුල අපි වැව් 1000ක් පුනරුත්ථාපනය කරන්න මේ වෙනකොට සංවිධානය කරලා තියෙනවා. මේ කියන්නේ සම්පූර්ණයෙන් අත්හැර දැමූ වැව්ද නැත්නම් එතන ඒ හැම වර්ගයේම ඒවා තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් මුලදීම අපි මුල් තැන දුන්නා ටිකක් ඉක්මනින් ඒ කියන්නේ විශාල වශයෙන් අභාවයට ගිහිල්ලා නැති. ඒ කියන්නේ ඔය සමහර තැන්වල තියෙන වැව් බැමි කැඩලා ගිහිල්ලා තියෙනවා, සොරෝ කැඩලා ගිහිල්ලා, එහෙම නැත්නම් වාහනවල කැඩලා. ඒ වගේ නිසා අකර්මණ්‍ය වෙලා තියෙන වැව් වලට මුල් තැනක් දීලා ටිකක් ඉක්මනින් පිළිසකර කරලා ගන්න පුළුවන් වැව් 1000ක් අපි තෝරාගෙන තියෙනවා. ඊළඟට අර ඔබතුමා කිව්වා වගේ මේ වෙනකොට භාවිතයේ නැති අපි කියන abandoned tanks කියලා ඒවා යම් දුරකට අපි පොඩි අධ්‍යයනයක් කරලා ඒවා තව දුරටත් කොහොමද මේ ක්‍රියාත්මක මට්ටමට ගන්න කියන එක සලකලා බලලා ඒවත් එකතු කරගන්න ඒ අන්තිමේ වැව් 5000ක් අවසාන ඉලක්කයේ තියෙන අපි නැවතත් ප්‍රතිස්ථාපනය කරලා ගන්න. මේක දැන් මේ වෙනකොට වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පළාත් සභා කියන මේ ආයතන තුනම එකතු කරගෙන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ ගිය පෙබරවාරි 15 වෙනිදා ඉඳන් අපි ඒක සමාරම්භක උළුල්වල පැවැත්වුවා සියලුම දිස්ත්‍රික්කවල පවත්වලා දැන් ඒක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සඳහා මේ වෙන විට භාණ්ඩාගාරයෙන් අපිට මිලියන මේ වර්ෂය සඳහා අපිට මිලියන 3500ක් විතර වෙන් කරලා තියෙනවා. ඒ මේ වැඩසටහන අවුරුදු 3ක් ඇතුළත ක්‍රියාත්මක කරලා ඔය 5000ම නැවතත් අර පරණ තත්ත්වයට ගන්න තමයි අපේ ගබඩා කිරීමේ ශක්තිය වැඩි වෙනවා. අර මම මුලින් කිව්ව ගබඩා කිරීමේ ශක්තිය වැඩි කරගන්න පුළුවන් එක ක්‍රමයක්. ඒ විතරක් නෙමෙයි දැන් අපි ඔය පුළුවන් තැන්වල හැමතැනම අපිත් බැරි වුණත් ඔය කලින් අපි ඔය මේ පුරාණයේ තිබිච්ච ඔය අපි වැව්වල තිබිච්ච අනිත් අංගයන් අපි කලිනුත් කිව්ව ඔය කට්ට ගඩුව ගස් ගොම්මන වගේ දේවල් ඇති කරන්න පුළුවන් තැන්වලවත් අඩුම තරමින් දැන් ඇති කරලා සමහර තැන්වල කරන්න බෑ. ඔය මිනිස්සුන් මේ ඉඩම් අල්ලා ගැනීම ඔය නියම ප්‍රශ්න නිසා ඒවයි මේ තවත් ප්‍රධානම දෙයක් තමයි අපි දැන් බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම අපි දැන් ඔය පුනරුත්ථාපනය කර වැව්වල මැනීම් කටයුතු කරලා ඒවයි බවුන්ඩරි එක අපි කියන්නේ වැවේ තියෙන ජලයේ රඳන්නා ප්‍රමාණය සහ වැවට අවශ්‍ය රක්ෂිතය වෙන් කරලා මැනියුම් කටයුතු කරලා ඒවා මේ ඇතරම නීත්‍යානුකූල මට්ටමකට පත් කරලා මින් ඉදිරියට ඔය ගැසට් ඔය අපි කලින් කතා කරපු ඒවා එනකල් ඒවා අඩු ගානේ මේ හඳුනාගෙන වෙන් කරලා තියන්න ඒ සඳහා වෙනම වැඩපිළිවෙලක් යනවා මේ වැඩසටහන යටතේම මේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවත් එක්ක අපි එකතු වෙලා අලුතෙන් මේ සඳහා නවක මිනින්දෝරුවන් 70 දෙනෙක් බඳවාගෙන කඩිනමින් මෙම මැනීම් කටයුතු සුද්ධ කරලා මේ වැව්වල රක්ෂිතයන් හඳුනාගෙන මැනලා
ඒවා මේ සිතියම් ගත කරලා තිබීමත් අපි අවශ්‍ය වෙනවා. එතකොට ඔය දෙකම කරන්න කියන්නේ ඒකෙන් අපි කලින් බලාපොරොත්තු වෙච්ච ගුණාත්මක වර්ධනය කරගන්නයි මේ ප්‍රමාණාත්මකව මේ ධාරිතාව වැඩි කරගන්නයි මේ දෙකම බලාපොරොත්තු වෙනවා වාරි සෞභාග්‍ය වෙව් 5000 වැඩසටහන යටතේ. අභිසිරවර්ධන මහත්තයා මේ ගැන මොන හරි කියන්න තියෙනවද ඔබතුමාලට? නැත්නම් ඔබතුමාලා මේ ගැන ඒකෙදි සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක වාරි ජල සම්පත් සංවර්ධන ගත තව අපි එක දෙයක් කරනවා. අපි ජලය වැඩි ගංගා ද්‍රෝණියක ඉඳලා ජලය අඩු හිඟ ගංගා ද්‍රෝණියකට ට්‍රාන්ස්බේසින් කැනල් එකකට වැලිකොර මහත්තයෙක් වගේ අපිට දැන් වැලි ජලාශ හදන්න තියෙන ඉඩ කඩ ප්‍රමාණය හරිම අඩුයි. ඒ නිසා අපි දැන් කරන එක ව්‍යාපෘතියක් තමයි වැඩි ජලය තියෙන ගංගා ද්‍රෝණියක තියලා අනිත් අඩු ජලයේ තියෙන ගංගා ද්‍රෝණිය ට්‍රාන්ස්බේසින් කැනල් කියන ඒවා කරමින් අපි ජලය අඩු පළාත් වලට සංක්‍රමණය කරවීම. ඊට අමතරව සීමිත ජලාශ ප්‍රමාණයක්. ඊට අමතරව රජය විසින් ක්‍රියාත්මක කරලා තියෙන වාරි සෞභාග්‍ය වැඩසටහන. ඇත්තටම මෙච්චර කාලයක් හිර වෙලා තිබුණ එක ප්‍රශ්නයක් තමයි අපිට මහා වාරි මාර්ග විතරයි අත ගහන්න පුළුවන්. සුළු වාරි මාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ පළාත් සභාව විසින් නැත්නම් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ සුළු වාරි මාර්ග විෂය කළ යුතුයි කියලා. අපි කරේ මහා වාරි මාර්ග විෂය පතේ පමණයි. නමුත් අලුත් රජයේ මේ අමාත්‍යාංශ වෙන් කිරීමේ ගැසට් නිවේදනය අනුව අපිට අවකාශ දීලා තියෙනවා මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට වාරි මාර්ග අමාත්‍යාංශයට මේ සියලු දේවල් සම්බන්ධීකරණය කරමින් මේ රාජ්‍ය අමාත්‍යාංශය හදපු ආකාරය අනුව අපිට පුළුවන් සුළු වාරි මාර්ග විෂයක් වූ මේ වැව් 5000 වැඩසටහනට අවශ්‍ය තාක්ෂණික සහයෝගය දෙන්න. ඒ වගේම අපි මේ සියලු ආයතන සම්බන්ධීකරණය කරමින් අපේ අමාත්‍යාංශය වාරි මාර්ග දෙපාර්තමේන්තුව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සම්බන්ධ කරගෙන පළාත් සභාව සම්බන්ධ කරගෙන මේ සුළු වාරි මාර්ග වැව් අමුණු ඇලවේලි සම්බන්ධයෙන් විශාල සමීක්ෂණයක් කරලා තියෙනවා මේ වෙනකොට. අපි වැව් 48000ක් තියෙනවා කියලා කිව්වට අපිට සංවර්ධනය වැලිකොළ මහත්තයා කිව්වා වගේ සංවර්ධනය කරන්න පුළුවන් මට්ටමේ අපිට මෙතෙක් හඳුනා ගන්න හැකියාව ලැබිලා තියෙන්නේ වැව් 15000ක් පමණ වැව් අමුණු. වැව් කිව්වම මේක වැව් පමණක් නෙවෙයි අමුණු ඇලවේලි සියල්ල. අනිත් ඒවා වැව් තිබ්බ තැන් හොයන්නත් නැහැ. විශේෂයෙන් එකක් කියන්න ඕන මේ ජනතාව නොදන්න කාරණයක් අමතක වෙච්ච කාරණයක් නොදන්න කාරණයක් නෙවෙයි අපේ වැව් අමුණු විශාල ප්‍රමාණයක් තිබුණා ඉහළ දළදාරා ප්‍රදේශවල ඒ වගේම කැලෑවක් තිබුණා. නමුත් ඒවා අර යටත් විජිත සමයෙන් පස්සේ රටේ විශාල පරිවර්තනයක් වෙලා තියෙනවා මේ තේපොල් වගාවත් එක්ක. ඉතින් අපි ඒවයි වැව්වමුණු නැහැ. සමහර වැව්වමුණු රක්ෂිතවලට දැන් අපි පහළ වියලි කලාපේ රක්ෂිතවලට යට වෙලා තියෙන විශාල ප්‍රමාණයක් අපිට වන සංරක්ෂිතවලට වයිල්ඩ් ලයිෆ් කලාපවලට ඒවා සංවර්ධනය කරන්නේ නැහැ වෙනම ඒ සඳහා වෙනම වැඩපිළිවෙලක් තියෙන්නේ. අපිට මහජනයා වෙනුවෙන් සකස් කරන මේ වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙන්නේ වැව් 15000ක් පමණ. ඒකේ පළවෙනි අදියර හැටියට තමයි අපි වැව් 5000ක් තෝරගෙන ඉදිරි වසර 2-3 ඇතුළත අවසන් කරන්න රජයේ වැඩසටහන අනුව ක්‍රියාත්මක කරන්නේ. දැන් මේ වැව් තෝරාගෙනද තියෙන්නේ? වැව් තෝරාගෙන ඒවයි ඇස්තමේන්තු සකස් කරලා ලහි වැඩ ආරම්භ කරමින් තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ යම් ඵලදායීතාවයක් ගොඩ ගන්න පුළුවන් මේ වැව් 15000ම මේ ඉදිරි වසර කිහිපය තුළ අවසන් කරන්න ඕනේ කියලා මම හිතන්නේ රටේ විශාල පෙරලියක් මේ අමාත්‍යාංශ වෙන්කිරීමේ ගැසට් නිවේදනයෙන් ආපු ලොකු ප්‍රතිඵලයක් කියලා ඒක කියන්න පුළුවන්. අපිට හැකියාව ලැබුණා මේ සුළු වාරි මාර්ග ශ්‍රේෂ්ඨයේ අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීලා ඒ අවශ්‍ය සංවර්ධන කටයුත්තට මුල පුරන්න ඒකෙන් ලොකු පෙරලියක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් මේකදී අපි මහජනයාගෙන් ඉල්ලන්නේ ගොවි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ වැව් හාරනම එකක් නෙමෙයි මේ වැව් සංවර්ධනය කරන එකක්. මේ ඒවට අපි චක්‍රලේඛනයක් ගයිඩ්ලයින් එකක් නිකුත් කරලා තියෙනවා. ඒ ගයිඩ්ලයින් එකට අනුව කටයුතු කරන්න මේක ව්‍යාපාරයක් කරගන්න එපා. මේක බිස්නස් එකක් කරගන්න එපා. මේක ඒ ගයිඩ්ලයින් එක අනුව වැඩේ කරන්න වැව් අමුණු සකස් කිරීම. මේකේ වැව් හාරීමේ වැඩපිළිවෙලක් තියෙන්නේ තාක්ෂණික නිර්දේශ අනුව පමණයි. ඒ නිසා මේක වැලි හාරන ව්‍යාපාරයක් කරගන්නත් හොඳ නැහැ. මේක පස් විකුණන ව්‍යාපාරයක් කරගන්නත් හොඳ නැහැ. ඒ නිසා මේක සබ්භාවයෙන් මේ අවශ්‍ය කාරණය සඳහා යොදාගත යුතු වැඩසටහනක්. නැත්නම් රජයේ ඉලක්කය සාර්ථක වෙන්නේ නැහැ කියන එකයි අපේ විශ්වාසය. ඒ අනුව වැවෙන් ගත හැකි ඵලදායීතාවය නිශ්චිතව හඳුනාගෙන
වැවේ යම් පස් කොටසක් තියෙනවා නම් වැලි කොටසක් තියෙනවා නම් තාක්ෂණිකව කවුරු හරි නිර්දේශ කරනවා ඉවත් කිරීමේ කිසිම බාධාවක් නැහැ. නමුත් අපේ නිරීක්ෂණය වෙලා තියෙන්නේ ගොඩාක් එහෙම ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. තියෙන්නේ මඩ ඉවත් කරන්න. පංජාබර සැල්වීනියා මේ ආක්‍රමණශීලී ශාක සහ මඩ ඉවත් කරන්න ඕන වැවක. ඒ ටික ගන්න කවුරුවක් නැහැ. ඒ ටික ගන්න කවුරුවක් ඉන්නේ නැහැ. මඩ ටික. ඒ ටික දාන්න තනකුත් හරි අමාරුයි. මඩ ටික ගන්න ඕන ජපන් ජබර සැල්වීනියා මේ ඉවත් කරන වල් පැලැටි ටික ගන්න ඉවත් කරන්න ඕන. ඒ ටික ගැනීමට කවුරුවක් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේක වැලි ඉවත් කරනවා නම් පස්සේ ඉවත් කරන ඕන තරම් ගන්නොත් හැබැයි ඒවා හානිකර කටයුතු කියලායි මගේ පෞද්ගලික නිරීක්ෂණය. ඒ නිසා මේ මඩ ටික ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් දෙන්න පුළුවන් ඕනම තැනකට. මේක කොහෙන් හරි අධීක්ෂණය වෙන්න වෙයිනේ. දැඩි අධීක්ෂණයක් අපි දැකලා තියෙන ඉතිහාසයේ ඔය වැව් හදන්න ගිහිල්ලා ඔය වගේ දේවල් තමයි. නෑ මේ වැඩසටහන දැඩි අයින් කරලා වැලි අයින් කරලා ඒක ව්‍යාපාරයක් කරගෙන ඒක හොඳ ලාභයක් කරගෙන වැව හදනවට වැඩිය පිරිසක් ඒකෙන් දියුණු වුණා. ඔව්. එහෙම ඒක තමයි අපේ ඉල්ලීම. එහෙම ව්‍යාපාරයක් කරන්න බෑ. දැඩි අධීක්ෂණයක් තියෙන වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් කරන වැඩසටහනේ. අනිකුත් ආයතනත් එහෙමයි. මේකේ දැඩි අධීක්ෂණයකින් තාක්ෂණික නිර්දේශ අනුව තමයි කරන්නේ. නමුත් මේකේ ඇතම් ඒවා රිජුව රජය විසින් කරන සමහර ඒවා කොන්ත්‍රාත් පදනමින් කරනවා. මම ඉල්ලා සිටින මේ කොන්ත්‍රාත් පදනමින් කරන අවස්ථාවක වුණත් මේක අවභාවිතා කරන්න එපා කියලා. මේ අපි සීමිත කාර්ය මණ්ඩලයක් එක්ක මේක කරන්නේ. අනිකුත් රාජකාරී තියෙද්දි අපි මහා විශාල ප්‍රමාණයකට වතුර දෙන්න ඕන. ගොවි ජනතාවට තිබිච්ච කුඹුරු ටික නඩත්තු කරන්න ඕන අක්කර ලක්ෂ 10ක්. දැන් අපි ඉදිරි යලකන්නේ පටන් ගන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. සාර්ථක මහ කන්නයක් අවසන් කරා. ඒ කටයුතු තියෙද්දි ඉතාම අවම කාර්ය මණ්ඩලයකින් කරන්නේ තාක්ෂණයේ තියෙන අධීක්ෂණයේ තියෙන හැබැයි මේක ඒ රජයේ බලාපොරොත්තු වුණු යහපත් චේතනාවෙන්ම කරන්න කියන එක තමයි ඉල්ලීම. නැත්තම් මේ ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරපු දේවල් නොලැබී යන්න පුළුවන්. ඒ නිසා මේ සුළු වාරි මාර්ග නැත්තම් පුංචි වාරි කර්මාන්ත වැව් අමුණු ටික පිළිසකර කරන රජයේ විශාල විදලක් වියදම් කරනවා. මේ සඳහා ප්‍රතිපාදන දැන් ලැබිලා තියෙනවා. වාරි මාර්ග අමාත්‍යාංශය රාජ්‍ය අමාත්‍යාංශය හරහා අපේ කැබිනට් අමාත්‍යාංශය හරහා ගරු අමාත්‍යතුමා පිළිබඳ දැඩි උනන්දුවකින් කටයුතු කරනවා. ලේකම්තුමා අධ්‍යක්ෂ ජනරාල්තුමා සියලු දෙනාම දැඩි අධීක්ෂණයක් තියෙන වැඩසටහනක් මේක. ඉතින් මේ ඒක නිසා තමයි විශේෂ ඉල්ලීමක් කරන්නේ. මේක අපේ ඒ වැඩසටහනේ අරමුණු අනුව ගයිඩ්ලයින් අනුව සිදු කරොත් අපිට හොඳ සාර්ථක වැඩසටහනක් කරන්න පුළුවන් වෙයි කියලා. වැලිකපොළ මහත්මයා මේ අපි සමහර වෙලාවට අහන්න ලැබෙනවා අපේ සමහර පළාත්වල පානීය ජල ගැටලු තියෙනවා. වාරි මාර්ග වලින් ඒ කියන්නේ කෘෂි කර්මාන්තයේ සඳහා ජලය ලබා ගැනීමේ ගැටලු තියෙනවා. මේවා ඇත්තටම ගැටලු තියෙනවද නැත්නම් මේවා මේ ජනතාව නගන මැසිවිලිද? නෑ ඇත්ත වශයෙන්ම මේක ගැන අපි ඊටාම අවධානය යොමු කරන්න ඕන කාරණයක්. අපි කලිනුත් අපි කිව්වනේ අපි ලංකාවේ ජල සම්පාදනය, ඒ කියන්නේ අපි කියන්නේ ඔය මේ නල මගින් ජලය ලබා දීම තාමත් තියෙන්නේ 50%කට ආසන්න ප්‍රමාණයක්. ඒක හැබැයි අපි දැන් මේ රජයේ තියෙන මේ අවධානය යොමු කරලා තියෙනවා මේක 100% දක්වා වැඩි කරන්න ඕන කියලා ඉදිරි වර්ෂ කීපය තුල. ඒකෙදි අපිට තියෙන ප්‍රධානම මේ ඒ කියන්නේ සැමට නල මගින් ජලය සැමට ජලය කියන එක තමයි සැමට පිරිසිදු ජලය. ඒ කියන්නේ මේ දැන් තියෙන ප්‍රධානම ප්‍රශ්නය බොහෝම රටේ දැන් බොහෝ ප්‍රදේශවල තියෙනවනේ පානීය ජලය පිරිසිදු පානීය ජලය නොමැතිකම නිසා වකුගඩු රෝග තියෙනවා. ඊට අමතරව තවත් නොයෙක් බෝවන රෝග ජලය මගින් ඇතිවීම නිසා ලොකු සෞඛ්‍ය ගැටලු වලට මුහුණ පාලා තියෙනවා. ඒ සඳහා රජය විශාල මුදලක් වියදම් කරනවා මිනිසුන්ගේ සනීප ආරක්ෂාව වෙනුවෙන්. එතකොට අපි මේ පැත්ත අඩු කරගන්නත් විශේෂයෙන්ම මිනිසුන්ගේ මේ මූලික අවශ්‍යතාවයක් වෙච්ච පානීය ජලය සපයන්නත් දැන් මේ අවස්ථාව වෙනකොට මේ දීලා තියෙනවා ප්‍රමුඛතාවය. ඉතින් අපිට මේ වෙලාවේ තියෙන අභියෝගය තමයි මේ සමහර පළාත්වල මේ පානීය ජලය ලබා දීම සඳහා අවශ්‍ය තරම් ජල මූලාශ්‍ර නොමැති වීම. දැන් ජල මූලාශ්‍ර කිව්වහම අපි විශේෂයෙන්ම ජල සම්පාදන මණ්ඩලේනුත් අනිත් ඔය ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව වගේ දේවල් මේ වෙනකොට මේ ජල මූලාශ්‍ර වශයෙන් පාවිච්චි කරන්නේ බොහෝ වෙලාවට ගංගා වලින් පොම්ප කරන ජලය සහ භූගත ජලය. බොහොම කොළඹ වගේ ප්‍රදේශවලට ඔය අපිට අපි දන්නවා ලබුගම සහ මේ කල්ටුවාව වගේ ජලාශ තියෙනවා. තව ඒ වගේ ඒ සඳහා කැප වෙච්ච බොහොම සීමිත මේ ප්‍රමාණයක් තියෙනවා ජල සම්පාදන මණ්ඩලයට. අනිත් හැම තැන්වලදීම ජල සම්පාදන මණ්ඩලය භාවිතා කරන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව හෝ මහවැලි අධිකාරිය
සතු විශාල ජලාශ තමයි භාවිතා කරන්නේ. දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ අපි දන්නවා අපි මේවා නිර්මාණය කරපු අවස්ථාවවලදී අපි ඒ වෙලාවේ ලොකු ජල සම්පාදනය කියන්නේ බීමට ජලය ලබා ගැනීම සඳහා ලොකු ඉල්ලුමක් තිබුණේ නැහැ. මේවා අපි මුලදී සැලසුම් කරලා තිබුණේ මේ අපි කියන්නේ අර එක්ස්ක්ලූසිව්ලි ඉරිගේෂන් ප්‍රොජෙක්ට්ස් වශයෙන්. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ පවර් විදුලි බල ජනනය සහ වාරිමාර්ග සඳහා තමයි අපි ওই විශාල වැව් බොහොමයක්ම නිර්මාණය කරේ. හැබැයි දැන් අලුතෙන් අපි කරන මේ සැලසුම් කරලා තියෙන ජලාශ ඒ හැම එකේදීම අපි අනිවාර්යයෙන්ම පානීය ජලය සඳහා ඒ සඳහා වෙනමම ප්‍රමාණයක් අපි මේ ඇලොකේට් කරනවා. එතකොට ඒක කිසිම කරදරයක් නැතුව ජල සම්පාදනය කරන ආයතන වලට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි දැනටත් අපි මේ වාරිමාර්ග කටයුතු සඳහා යොදා ගන්නා විශාල ජලාශ වලින් සෑහෙන ප්‍රමාණයක් අපි මේ වෙනකොට ජල සම්පාදන මණ්ඩලයට දීලා තියෙනවා. ඒ සඳහා ගොවි ජනතාව ඒ ප්‍රදේශවල ඉන්න ගොවි ජනතාවගේ කැමැත්ත ඇතුව ඒ සමහර තැන්වලදී අපි මේ ගස් ස්ටන් වලට ලක් වෙච්ච වෙලාවල් තියෙනවා මේ සම්පත බෙදා ගැනීමේදී. ඒවා පුළුවන් තරම් අවම කරලා අපි ගොවියන් දැනුවත් කරලා මේ පුළුවන් තරම් ජල මේ හානිය, ඒ කියන්නේ අපි කියන්නේ මේ ඔය අපේ පරිමාර්ග ක්‍රම තුලදී වෙන හානිය පුළුවන් තරම් අවම කරලා ඒවා මේ ඇලවල් වල තියෙන පද්ධති නඩත්තු උපරිමාකාරයෙන් කරලා යම් ජල ප්‍රමාණයක් ඉතුරු කරගෙන ඒක පානීය ජලය සඳහා දෙන්න අපි මේ වෙනකොට ක්‍රියා කරලා තියෙනවා සහ ඉදිරියේදී ක්‍රියා කරමින් ඉන්නවා. ඒ අනුව තමයි අපිට ඔය පානීය ජලය සඳහා මූලාශ්‍ර ලබා ගැනීම කියන ප්‍රශ්නය මේ ඇඩ්‍රස් කරන්න පුළුවන් වෙන්නේ. මේ අර කඳුකර ප්‍රදේශවල පහුගිය දවස්වල සෙලවීම් කිහිපයක් වාර්තා වුණේ. මේක ගැන කොහොමද ඔබතුමාලාගේ අධ්‍යයනය? ඔබතුමාලා මේ ගැන සොයා බැලීමක් කළාද? ඒක සාමාන්‍යයෙන් අපේ විෂයපතියට එන්නේ ඒ සඳහා වෙනම තියෙන NBR ආයතනය සහ මේ GSMB ඒගොල්ලෝ තමයි. හැබැයි මේක ජලාශවලට වන බලපෑම වික්ටෝරියා ජලාශයට මේකෙන් බලපෑමක් තියෙනවා කියලා මමත් දැක්කා. මේ විශේෂයෙන් යම් අදහස් පළ වෙලා තියෙනවා. ඒ පිළිබඳ හැබැයි විශේෂඥයන් විසින් කරන ලද මේ ඇනලිසිස් වලට ඇරෙන්න අපිට මොකුත් ඒ පිළිබඳ විශේෂ දැනුමක් නැහැ. ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න එක අවශ්‍යයි කියන එක තමයි අපිටත් හිතෙන්නේ. හොඳයි. අපි අවසන් කරන්නත් කාලය ඇවිල්ලා තියෙනවා. අපි අවසාන වශයෙන් අපේ සිරිවර්ධන මහත්මයා මොකක්ද අද වගේ දවසක අපේ ජනතාවට දෙන්න තියෙන පණිවිඩය ඔබතුමාට? ඇත්තටම අපේ විශේෂයෙන්ම කියන්න තියෙන ලංකාව අපේ ඊටාම ජල සම්පත් වලින් පොහොසත් රටක්. පරිසරය පැත්තෙන් පොහොසත් රටක්. මිනිසුන් වශයෙන් පොහොසත් රටක්. අපි ආර්ථික පැත්තෙන් යම් අඩුවක් දුප්පත්කමක් තියෙන පුළුවන්. පාරිසරික කරුණු පැත්තෙන්, ජල සම්පත පැත්තෙන්, අපි අධ්‍යාපනයේ පැත්තෙන් ඊටාම පොහොසත් රටක්. ඒ නිසා මේ தත්ත්වය රැකගමු. සියලුම වාද ભેද අතහැරලා පරිසරය වෙනුවෙන්, ජලය වෙනුවෙන් එක මතයක, එක හඬකට යොමු වෙලා අපි මේ ජල සම්පත, අපේ රක්ෂිත ඉහළ ජල ධාරා ප්‍රදේශ රැක ගැනීම සඳහා එකම හඬකට, එකම කාර්යභාරයකට එක් වෙන්නේ කියන පණිවිඩය තමයි මට වෘත්තිකයෙක් හැටියට, මේ විෂයේ යෙදিলা ඉන්න වෘත්තිකයෙක් හැටියට මහ ජනතාවට කියන්න තියෙන්නේ. මේ සඳහා ඔබගේ හඬක් අවශ්‍යයි. ඔබතුමා හිතන්නේ නැද්ද මේ ප්‍රශ්නයක් මතුවෙච්ච නිසා අහන්නේ, දැන් අවසන් කරන්න කිව්වත් අපේ මේ අර අපි කතා කළා පොදු ජනතාවගේ සිතන ආකාරය, වුන් කටයුතු කරන ආකාරය වෙනස් විය යුතුයි කියලා. අපේ අධ්‍යාපන ක්‍රමයේ තුලින් මේ වැව සහ මේ වාරි පද්ධතිය ආරක්ෂා කර ගැනීම කියන එක තවදුරටත් වර්ධනය විය යුතුයි කියලා ඔබතුමා වෘත්තිකයෙක් විදිහට හිතන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම අපිට මේ වාරි කර්මාන්තයේ පිළිබඳව අපි අධ්‍යාපනයේ ලබද්දී ඔය වැවේ මූලිකාංග, වැවේ තියෙන අංගෝපාංග ගැන ඉගෙන ගන්නවා. හැබැයි මේ වැව ආරක්ෂා කරගatiya යුතුයි කියන එක අපේ හිතට දැනෙන්නේ නැහැ පාසල් කාලේදී මට හිතෙන්නේ. එහෙම ප්‍රශ්නයක් තියෙන අපේ යටත් විත උණයින් පස්සේ අතරම අපේ ආකල්පමය, අපේ සංස්කෘතියට ඒ බටහිර ජාතීන් යම් තර්ජනයක් එල්ල කරලා තියෙනවා. ඒ නිසා අපේ ආකල්පමය වෙනසක් තිබිච්ච ජාතියක් තමයි අපි හොඳ දියුණු ජාතියක්. කාටවත් අනිකා විවේචනය නොකරන, අනිකාට ගැටලුවක් ඇති නොකරන, බොරුවක් නොකියන ඊටම වැදගත් ජාතියක් තමයි. කාටවත් අත නොපාපු ආකල්පම වශයෙන් විශේෂයෙන් අපේ සංස්කෘතිමය පරිහානියක් වෙලා තියෙනවා යටත් විජිත සමයෙන් පස්සේ. ඒකට අවුරුදු 450ක් විතර
තිබිච්ච ගැටලුකාරී තත්ත්වය සැලකිය යුතු වලට අපේ ජානමය තත්ත්වය දක්වා බලපාලා තියෙනවා. ඒක නිසා මේ වාරි කර්මාන්තයේ සම්බන්ධයෙන් අධ්‍යාපනයේට යම් දෙයක් එකතු කරන්න පුළුවන්. ඇත්තටම එකතු කරලා තියෙන මම දැක්කා ඇතම් ටෙක්ස්ට් බුක් වල අපේ දරුවන්ට යම් පාඩම් කියලා දෙනකොට එකතු කරපුවා තියෙනවා නැත්තේ නැහැ. නමුත් මේ පරිසරය පැත්තෙන් ජල සම්පත පැත්තෙන් යම් ක්‍රියාකාරකම් පැත්තෙන් අපි අපේ අධ්‍යාපනයේ පිළිගන්න දෙයක් තමයි ගොඩාක් වැඩි නිකන් විෂයට සීමා වුණු අධ්‍යාපනයක් තියෙනවා කියන චෝදනාව අපේ අධ්‍යාපනයේ තියෙන දැන් පිළිගත් දෙයක් තමයි මෙහෙමම බ්‍රොයිලර් කෙනෙක් වගේ දරුවෙක් හදන්න එපා කියලා. ඒ නිසා මේ ක්‍රියාකාරකම් වලට යටත් දරුවෙක් හදන්න මේ අධ්‍යාපන ක්‍රමයට මේ වගේ වාරි කටයුතු පරිසරක කටයුතු එකතු කරොත් අපේ ආකල්පමය වශයෙන් යම් ප්‍රමාණයක් වෙනස් වෙයි. මේ විෂය පතය පුළුල් කරමින් දැනුම දුන්නු පමණින් මෙහෙම රටක් අමාරුයි. දැනුමත් එක්ක යම් පරිසර කටයුතු ටිකක් පරිසර ක්‍රියාකාරකම් ටිකක් පරිසර අවබෝධයක් මේ ළමයාට ලැබුණොත් අපේ ගෙදර ඔබේ නිවස ඔබේ සමාජය ඔබේ රට යම් තැනකට ගන්න පුළුවන් වෙයි. අපි අධ්‍යාපනයේ සාක්ෂරතාවය අපේ රටේ 97%කට එහාට තියෙනවා. නමුත් ඒ පමණින්ම මේ ආකල්පමය වෙනස කරන්න අමාරුයි. ඔබ කිව්වා වගේ යම් පරිසර කටයුතු වාරි මාර්ග පිළිබඳ කටයුතු සතුන් පිළිබඳ කටයුතු සතා සිව්පාවන් මේ ගහකොළ හඳුනන්නේ නැති පුංචි සතුන් හඳුනන්නේ නැති දරුවන් ඉන්නේ දැන්. එහෙම ක්‍රමයක් අපි සකස් විය යුතුයි. ගොඩාක් මේ ජනප්‍රිය පාසලට කියන එක සීමා වෙච්ච එකත් රටේ ලොකුම ප්‍රශ්නයක්. ජනප්‍රිය පාසලටම යට වෙච්ච අධ්‍යාපන ක්‍රමයක් ඒ සඳහා හඹා යන අධ්‍යාපන ක්‍රමයක්. ඒ තුල මම අධ්‍යාපන විශේෂඥයෙක් නෙමෙයි මේ වෘත්තීය වේදිකේ හැටියට මට දැක්ක කාරණේ තමයි මේවා ගැන විවෘතව කතා කරන්නේ ගමේ ඒ පරිසරයේ හැදිච්ච දරුවෙක්ගෙන් ආපු පුරවැසියෙක් වෘත්තීය වේදිකේ තමයි. මේ බිත්ති 4ක් තුල ජනප්‍රිය පාසලක හැදුණු පමණින් ඔය කතාව කියන්න අමාරුයි. ඒක තමයි ඒ නිසා අපි පරිසරට අනුගත දරුවෙක් අධ්‍යාපන ක්‍රමයේ තුල හදන්න පුළුවන් නම් හොඳ රටක් හොඳ දෙයක් නිර්මාණය කරන්න පුළුවන් වෙයි. වැලිකපොළ මහත්මයා. ඔව් ඇත්තටම අපි දැන් ඉස්සරලා කතා කරේ මේ ජලයේ පරිභෝජනීය සංරක්ෂණය කියන මේ කාරණා ගැන අපි කටයුතු කරේ. අපි මේක මේ අපි කීප දෙනෙකුට නිලධාරීන් කීප දෙනෙකුට ආයතන කීපයකට එහෙම නැත්නම් මේ දේශපාලන මේ අධිකාරියට මේකේ වගකීම දෙන එක වැරදි. මේක ඇත්තටම මේකේ ලොකු සමාජමය වටිනාකමක් තියෙන සමාජමය වගකීමක් තියෙන වැඩක්. අපේ වැඩ. ඔව් අපේ වැඩක් කියන්නේ මේ ආකල්පය අපිට එන්න ඕනේ. ඉතින් මේ ආකල්ප සංවර්ධනය කරන්න පුළුවන් හොඳම තැන තමයි පාසල. ඉතින් පාසල් සමයේ ඉඳලා ළමයින්ට මේ පිළිබඳ වගකීම කොහොමද මේ පිළිබඳ වටිනාකම අවබෝධ කරලා දීලා තම තමන්ගේ සමාජමය වගකීම මොකක්ද කියන එක කුඩා කාලේ ඉඳන්ම අපි උගන්වන්න ඕනේ. එහෙම උගන්වලා ඒ ඉගෙනවීම තුලින් සහ මේ සංවේදී මිනිස්සෙක් බිහි කරන්න පුළුවන් මේ ගහකොළ සතා සීපාවට කොහොමද ආදරය කරන්නේ මේවා රැකගන්නේ මේවා වටිනාකම මොකක්ද කියන එක හිතට කාවද්දලා ඒ තුලින් සමාජමය සංවර්ධනයක් කරලා තමයි මේ සම්පත් රැකගන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි මටත් කියන්න තියෙන්නේ. ඊට අමතරව මේ අපි නීති රීති පැන වූ පමණින් මේවා අපිට සම්පූර්ණ වශයෙන්ම ඉෂ්ට කරගන්න බෑ. තමන්ගේ හදපත් ලෙම්මනගෙන ඒ හැඟීම් නැත්නම් මේ වගේ දේවල් අපිට මේ සමාජයක් වශයෙන් ඉටු කරගන්න බෑ කියන එක තමයි මටත් හිතෙන්නේ. හොඳයි අපි සමුගත යුතුයි. කිත්සිරි වැලිකපොළ මහත්මයාත් දී අපේ සිරිවර්ධන මහත්මයාත් මේ ආයතන වෙන කාට හරි බාර දෙන්න කලින් අර ගැසට් එක දාගන්න පුළුවන් වේද? පරිම උත්සාහය ගන්න. එහෙම වුණොත් වාසනාවක්. ඇත්තටම රටේ වාසනාවක්. අපි ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපළට ඒක කරන්න පුළුවන් වෙන්න කියලා. මම හිතන්නේ අපි හැමෝම මේ ගැන කල්පනා කරනවා වගේම නීති රීති වලනුත් ආනපනත් වලනුත් යම්කිසි ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා හැමෝම කල්පනා කරමු අපි අද ලෝක ජල දිනයේ දවසේ අපි මේ වැඩසටහන අවසන් කරන මොහොතේ කොහොමද මේවා ආරක්ෂා කරගන්නේ කියලා. අපි අපේ දරුවන්ට කියලා දෙමු මේවා වැදගත්කම. මේවා ආරක්ෂා කර නොගත්තොත් අනාගතයේ ඇතිවන ඉරණම මොකක්ද කියලා. ඒ නිසා අද මේ ගැන ටිකක් වැඩියෙන් හිතන්න, වැඩියෙන් කල්පනා කරන්න. ඒක හෙට දවසට වැදගත් වේවි. ඒ නිසා අද අපේ මේ දැනුවත් කිරීමට පැමිණි
ආචාර්ය කිත්සිරි වැලිකපොළ මහත්මයාට ඒ වගේම ඉංජිනේරු ඩී අබේසිරි වර්ධන මහත්මයාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා බොහෝ වේලාවක් අරගෙන රටේ පුරවැසියන්ට මේ ජල සම්පත ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳව බොහොම අපූර්වට කියලා දුන්නා. යලිත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළට. අපි සමු ගන්නවා ඔබට සුබ හෙට දවසක්.